අද වෙසක් පොහොය දවස. අද විශේෂයෙන්ම ලංකාවට වෙනස්ම අත්දැකීමක් තියෙන වෙසක් පොහොය. ඇයි මේ කියන්නේ මේ වෙලාවේ අපි හැමෝම දන්නවා ලංකාව ආර්ථික වශයෙන් කඩාවැටිලා, දේශපාලන වශයෙන් කඩාවැටිලා, සමාජීය වශයෙන් කඩාවැටිලා. අන්නේ එතකොට වෙනදටත් වඩා බුදුහාමුදුරුවෝගේ පරිවර්තනය අපිට ඕන වෙන දවසක්. වෙසක් පොහොය කියලා අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුණ. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාර උප්පත්තිය ඒ උතුම් ධර්මය සාක්ෂාත් කර අවබෝධ කරා කියලා සමරන බුද්ධත්වයේ ඒ වගේම උන්වහන්සේගේ පිරිනිවන් මංගල්‍ය. එතකොට ඒක අද ලෝකයට වැදගත් වෙලා තියෙන මොකද උන්වහන්සේ මේ ලෝකයට දීපු පණිවිඩය ධර්මයේ පණිවිඩය නිසා. ඒ පණිවිඩය ගොඩක් මේ ලෝකේ අදටත් මනසින් කඩාවැටෙන මිනිස්සු ඒ බුදුන් වහන්සේගේ පණිවිඩය හිතට අරගෙන ධෛර්යය අරගෙන ශක්තිය අරගෙන නැවත ජීවිතේ නගා සිටිනවා. ඒ නිසා මේ රටේ ඉන්න ලංකාවාසී ලෝකවාසී හැම කෙනෙක්ටම විශේෂයෙන්ම ලංකාවාසීන්ට මේ පණිවිඩය හිතට අරගෙන වෙනදාටත් වඩා ධෛර්යයෙන් නැගිටින්න වෙසක් පොහොය දවසේ බුදුන් වහන්සේගේ පණිවිඩයට හිතට ගන්න එක ධාරණය කරගන්න එක වටිනවා. උන්වහන්සේ හැමදාම දේශනාවේ තුල කිව්වේ අටලෝ දහමට කම්පා වෙන්න එපා කියලා. මොකද්ද කිව්වේ? අටලෝ දහම අපේ ජීවිතේට එනවා. ඒක තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ජීවිතේ කාලයකට ලාභ වෙනවා, තව කාලයකට අලාභ වෙනවා, තව කාලයකට යහපත වෙනවා, තව කාලයකට අයහපත වෙනවා, නින්දා වෙනවා, ප්‍රශංසා වෙනවා. ඒවට සමසිතක් හදාගෙන ජීවිතේට මුහුණ දෙන්න. එතකොට දැන් මේ වෙසක් පොහොය දවසේ උන්වහන්සේගේ ප්‍රධාන ආධ්‍යාත්මික පණිවිඩය තමයි මධ්‍යස්ථ බව තුළින් විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. ඒ වගේම ලෞකික ලෝකෙට උන්වහන්සේ ගොඩක් පණිවිඩ දීලා තියෙනවා. රජවරුන්ට, සිටුවරුන්ට, සාමාන්‍ය මිනිස්සුන්ට, ළමයින්ට හැම කෙනෙක්ටම මේ පණිවිඩය බෙදලා ගිහිල්ලා තියෙනවා. ඒ තුළ මනුෂ්‍යත්වය තියෙනවා. ඒ තුළ දයාව තියෙනවා. ඒ තුළ අනුකම්පාව තියෙනවා. ඒ තුළ වරදට දඬුවමක් තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. අපි හැමෝම මේ තුළ බුදුදහම වරදට දඬුවම් කරන්නේ නැහැ කියලා දඬ බුදුහාමුදුරුවෝ පනවනවා. සමහර ජන කොටස් දඬුවම් නොකර හදන්න බෑ. නිසා මෛත්‍රී කරුණාව ඒ දඬුවම් කරන්නේ එයා හදාගන්න. එයා විනාශ කරන්න නෙවෙයි. ඒකත් මේ මෛත්‍රී සහගතව කරන දඬුවම. එතන මම අද වෙසක් පොහොය දවසේ මම අභිධර්ම දේශනා කළා තියෙනවා, සූත්‍ර කළා තියෙනවා, ඊට අතරව මනස පිළිබඳ වෙනම විග්‍රහ කළා තියෙනවා. නමුත් මම හිතුවා අපේ පරණම ඉගැන්වීම. පරණම ඉගැන්වීම මොකද්ද? ජාතක කතා. මොනවද තියෙන්නේ? මේ ජාතක වල හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. රටක් ගොඩගන්නේ කොහොමද? රටේ නායකත්වය කුමක් වෙනවද? මිනිස්සු මොන වගේ තීරණ එලාවට ගන්න ඕනද කියන එක ජාතක 500 ගාන ඇතුළත. ඇත්තටම පුංචි කාලේ ළමයෙක්ගේ ජාතක කතා හරියට අධ්‍යයනය කරොත් එසේ නායකත්වයේ ඉන්න කෙනෙක් උනත් සාමාන්‍ය කෙනෙක් හොඳ කැපැසිටි එකක් හදා ගන්න පුළුවන්. හොඳ ඔළුවක් හදා ගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට තීරණ ගන්න. දැන් එක ජාතක දේශනාවක් තියෙනවා වර්ණුපත ජාතකය. මොකද්ද? වර්ණුපත ජාතක. දැන් මම කිය අභිධර්මවත් ගැඹුරු දේවල්වත් හිතගෙනවත් නොකිය මේ කියන්නේ අද මේ සමාජයේටම මේ ජාතක කතාවේ පණිවිඩයක් නිසා. වර්ණුපත ජාතකය කියලා කියන්නේ මේ ඉතාම අපි වගේම අමාරු වැටිච්ච වෙලාවක මහා බෝසත්යන් වහන්සේ ගත තීරණයක් නිසා හැමගේම ජීවිත සාර්ථක වෙච්ච අවස්ථාවක්. ඉස්සර ඒ ජාතකයේ සඳහන් වෙන්නේ මොනවයි? ඒ කාලේ බුදුහාමුදුරුවෝ කියන්නේ ගැල් නායකයෙක්. ගැල් කියන්නේ කාන්තාර මැදින් බඩු අරගෙන ගිහිල්ලා වෙළඳාම් කළා කරන කණ්ඩායම. ගැල් කරුවෝ කියලා කියනවා. අද නම් අපි කියන්නේ ලොකු ට්‍රක්ස්නේ රටවල් අතර ලොකු ට්‍රක් යනවා. ඒ කාලේ තිබිලා තියෙන ගැල් ඔටුව එක්ක ඇදලා යනවා, හරක් එක්ක ඇදලා යනවා ඒවා. එතකොට ඒ ගැල් කණ්ඩායමේ නායකයෙක් වෙලා ඉන්නකොට යොදුන් 60ක් විතර ඉතා විශාල දුරක් කාන්තාරේ ඉතර වෙන්න තියෙනකොට ඒට අවශ්‍ය වතුරක් අරගෙන කෑමත් අරගෙන ඒ වෙළඳාමට බඩුත් තරම් තමන්ගේ මේ 500ක් විතර කණ්ඩායමක් එක පිට වෙලා යනවා. කීයක් විතරද? 500ක්. මේක හරියම වැදගත් අද රටට මේ කියන්නේ මිනිස්සෙක් වැඩුණාට පස්සේ නැගිටින්නේ කොහොමද කියලා තමයි වර්ණුපත ජාතකයෙන් පෙන්නන්නේ. ඒ අනකොට බගදී කාන්තාරේ කුඩාටු වෙනවා. කාන්තාරයේ අත්දැකීම් හිමු නැතුව ඇති මම කීපයක් ගිහිල්ලා තියෙන ගොඩක් දුරට නෙවෙයි ටිකක් දුරට ඒ අනකොට විශාල වැලි කඳු වැලි කුඩාටු ඒ කියන්නේ කොළගේ අහසයි වැලි කතරයි විතරයි. ඊළඟට දවල්ට විශාල අවුව ඊළඟට වැලි වලට ඉන්න සර්පය ඊටාව එකපාරයි දෂ්ට කරන්නේ. ඒක හැම කාන්තාරයක යන
ඊතර කරවන කෙනෙක්ට හැම දෙයක් පිළිබඳව දැනුවත් බවක් තියෙනවා. ඒක ගැලවෙන්නේ කොහොමද? ඒ අවස්ථාවට නුවණ පාවිච්චි කරගන්න ඕන කොහොමද? ඒ ගල් කණ්ඩායමේ ජීවිතත් ගලවලා වෙළඳාමක් කරගෙන ඉන්නේ කොහොමද කියන්නේ. ඉතින් මේ අපේ බෝධිසත්වයෝ පිට වෙලා ගියා. යනකොට ඒ කාන්තාරේ දවස් ගාණක් ගත වෙලා වතුර ටික ටික ඉවර වුණා. කෑම ටික ටික ඉවර වුණා. හැබැයි වැඩි කුඩාට වලට ඒවට මේවට අහු වෙලා ඒ වතුර වලටයි කෑමටයි හරියන විදිය ඉවර වෙනකොටම කාන්තාරේ විතර වෙන්න බැරි වුණා. තා යදුම් ගණනක් ඉස්සරහට ඉතුරු වෙද්දි මොකද උනේ කෑමයි වතුරයි හරක්ට තියෙන කෑමයි ගෙනියන ගැල් අදින අයට තියෙන කෑම ඔක්කොම ඉවර වුණා. දැන් එකෙක් මිනිස්සු කඩා වැටෙන්න ගත්තා. ඒක අපේ ජීවිතේ ඉවරයි. කෑම නැහැ, වතුර නැහැ, හරක් දැන් ඉන්නේ ලෙඩ වෙනවා, හරක් එන්නේ විජලණය වෙනවා, දවල්ට මහා අවුව. ඉතින් හැමෝම කලබල වුණා. හරියට මේ රටේ දැන් මේ වගේ තියෙනවා වගේ නේද? මිනිස්සු හැමෝම කලබල වෙලා ඉන්නේ. එහෙටක් ගැන මොකක් කරන්නද? අනිත් ගැන කුමක් කරන්නද? හැම වෙලාවෙම කලබල වුණා. හැබැයි එතකොට හැමෝම බ්ලේම් එක ආවේ කවුද? බෝධිසත්වයන්ට හරියට මේක අරගෙන ඉතර කරගන්න ඔයාලට බැරි වුණා හරියට ඔයා ප්ලෑන් එකක් නැතුව තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක සාමාන්‍ය දෙයක්. කොහොමද ඉතින් ලීඩර්ෂිප් එකක් ගන්නකොට ඒක ජයග්‍රහණය කරොත් ප්‍රශංසා වගේම ඒක කඩා වැටුණොත් අනිවාර්යෙන් නින්දාවක් එනවා. ඒක සාමාන්‍යයි. ඒක එතකොට අතීතයේත් එහෙමයි. ඒතර බෝධිසත්වය කලබල වුණේ නැහැ. එයා කල්පනා කරන බැලුවා මේ මොකක් හරි ගැලවෙන්න විදියක් තියෙනවද කියලා. ඉතින් එහෙම කාන්තාරේ දැන් විශාල පීඩාවට පත් වෙලා ඉන්නකොට එයා දැක්ක මේ පොඩි තුන පඳුරක් තියෙනවා. මොකද්ද? තුන පඳුර. ඊට පස්සේ එයා කිව්වා අපිට ගැලවෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි දැන් කොහොමද මැරෙන්නේ ඉන්නේ? මේ තුන මම විශ්වාස කරනවා මේ තුන පඳුර යට වතුර තියෙයි. ඊට පස්සේ මොකද කරේ? අර කට්ටිය මොටිවේෂන් කරලා මහන්සි කරලා අර තුන පඳුර යට හාරන්න ගත්තා. ඒ හාරන්න අරගෙන යනකොට මේ ගොඩාක් හාරලා දැන් තවත් මහන්සි කැම බීමක් නැහැ යන්තම් වතුර ටිකක් තීර එකක් දිව ගාගෙන ඉන්නේ. එතකොට ඉතින් විශාල ගලක් වතුර. මොකක් වතුරද? දැන් ඒ කට්ටිය අයිත් පනින්න ගත්තා. යකෝ නිදහසේ මැරෙන්න දීපන්කෝ. මැරෙන්න යන්නේ එකේ නිදහසේ මැරෙන්න පුළුවන්. එකක් ඉන්න දෙයක් නැතුව මහන්සි කරනකොට ඔක්කොම ආයුධ විසි කරලා තියෙනවා. ඒ කරත් යට ගිහිල්ලා නිදාගත්තා. මැරෙන්න. කොහොම ජීවිතේ ඉවරයි කියලා හිතුවා. දැන් බෝධිසත්වයන්ට කරන්න දෙයක් නෑ. කවුරුත් උදව් කරන්නේ නැහැ. මොකද්ද? එතකොට එයා එක කෙනෙක් හිටියා. එයාට කිව්වා දරුව අපි දෙන්නට පුළුවන් මේ ඔක්කොම ගලව ගන්න. අපි අවසන් මොහොත දක්වාම මේ ගලට පහර දෙන්න. මොකක් කරන්න ඕනද? ගලට පහර දෙන්න. ඉතින් දැන් මේගොල්ලෝ අවසන් මොහොත දක්වා මේ දෙන්න බෝධිසත්වයෝ එයා පහර දෙනවා. පහර දෙනකොට ඒගොල්ලෝ ගත්තේ ලේනවා කියනවා ඒ අදහිරවත් වෙනතෝ දෙන්නත් එක පහර දෙනවා. එතකොට මහා විශාල ජලකඳක් ගල කඩාගෙන ආවා. ඒක තමයි වර්ණුපත ජාතකයේ කියන්නේ. ඒකෙන් මොකද්ද වෙන්නේ? ඔක්කොම ජලයයි පුරවගෙන ඔක්කොම කාන්තාරෙන් එතර වෙලා වෙළඳාම් කරගෙන එදා ගැලවිලා ඒගොල්ලෝ දියුණුවටපත් වුණා. එතකොට ඒ දේවල් වල ඒ දැනුම එකතු කරලා අපේ පොත්වල දාලා තියෙන්නේ ඇයි? ජීවිතේ අපි ගත කරගෙන යනකොට විවිධ කාල පරිච්ඡේද එනවා. එතකොට අපිට ඒවා අපේ තුල දැනුම වශයෙන් තියෙනවා අපිට ශක්තිමත් වෙලා නැගී සිටලා අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන්. දැන් උදාහරණයක් කියන්නේ එතකොට මේ වෙලාවේ දැන් ඔයගොල්ලෝ දැන් අරගලයක් තියෙනවා. ඒකට මම පූර්ව සහයෝගය දෙනවා. කවුරුත් හිතුවේ නෑ අරගලේ යන පළවෙනි දවසේ ඕක මහ දෙයක් වෙයි කියලා. කවුරුත් හිතුවේ නෑනේ. නමුත් ඒ අරගලේ ඉතාලක් කුඩා කණ්ඩායමකින් පටන් ගත්තේ. අපි අඳුරනේ ළමයි කීප දෙනෙක් ඊට පස්සේ තව ආයෙ එකතු වුණා. ඒගොල්ලෝගේ දුක කිව්වා. ජීවිතේ අවුරුදු 77කට පොඩි කැබිනට් එකක් හදාගන්න බැරි වුණා ඡන්දෙ දුන්නා කියලා. හැදුවද නැද්ද? හැදුවා. අවුරුදු මිනිස්සු හැමෝම පොඩි කැබිනට් එකයි අපේ රටට ඕන කියලා. නමුත් කවදාවත් දේශපාලනඥයෝ කරාද? නැහැ. ඒගොල්ලෝ හැදුවා. බය නැහැ හැදුවා. ඊළඟට අර අජිත් නිවාඩ් කබ්‍රාල් වගේ අර ග්‍රීක බැංකුවල එක ඒවා සල්ලි ආයෝජනය කරලා ලංකාවේ මහජන දෙවිවල කිසිම මොලේ නැති කම විනාශ කරපු මිනිස්සු. කොච්චර අයින් කරන්න කිව්වත් අයින් කරන්නේ. නමුත් අයින් කළා. ඒ වගේ පොඩි ශක්තියක් එක දිගට කඩාගෙන ගියොත් ඒ අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක මේ ජාතක කතාව ඕනම පැත්තකට මිනිස්සෙට පෞද්ගලිකව දියුණුව සඳහා ගන්නත් පුළුවන්. පවුලකට පෞද්ගලික දියුණුව සඳහා ගන්නත් පුළුවන්. ගමකට කොට යන්න ගන්නත් පුළුවන්. ඒ වගේම රටක් දැවැන්ත වශයෙන් වෙනස් කරලා අලුත් සිස්ටම් එකක් හදාගන්න ගන්නත් පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී අපි තෙල් නැහැ,
ගෑස් නෑ ඒව කී කී ඉඳලා වැඩක් නෑ ගෑස් හදන්න ක්‍රම තියෙනවා දැන් අපේ පන්සලේ අපි ගෑස් හදලා තියෙනවා ඒවා බැරල් එකකින් හදන්න පුළුවන් ප්ලාස්ටික් බැරල් ඒව දැනුම තියෙනවා අන්තර්ජාලවල ඒව අරගෙන නෑ නෑ කියන්නේ නැතුව හදන්න අපේ පන්සලේ තියෙනවා ගෑස් නැති වුණොත් බැරල් වලින් හදපු ලිප් තියෙනවා ඒව නැති වුණොත් තව දැව වලින් හදපු ලිප් තියෙනවා කියන්නේ එක ලිපක් නැතුව ලිප් 20ක් විතර හදලා තියෙනවා ක්‍රමවලට ඒවා ඉතින් මේ දැනුම තියෙනවා නිසා මිනිස්සෙක්ට විපතේ හැමතිස්සෙම අඬා ඉන්නේ නැතුව ඒකට සාප කරන්නේ නැතුව කරගන්න දේවල් ගොඩාක් තියෙනවා. දැන් කාන්තාරේ කරන්න දුන්න ගොඩක් දේවල් නැහැ. නමුත් ඒ කාන්තාරේ උනත් වතුර ගන්න පුළුවන් ශක්තිමත් මිනිස්සෙක්. දැන් අර ඊයේ මරුණා වැඩි කතරක් මේ පාරාදීසයක් කරපු මිනිස්සෙක් ඊයේ පෙරේද මරුණා ඔබට දකින්න නැති මේ ෂේක් කෙනෙක්. ඉතින් වැඩි විතරයි ඒක අපි ඉස්සර දකින්න ඩුඩී යනකොට අන්තිමට ඒක පාරාදීසයක් කරා. දැන් මේක පාරාදීසයක් ලක් කරන වැඩි කතරක් කරන්න දඟලන්නේ. මේක පාරාදීසයක් ඊට එහාට ගෙනියන්න කොච්චර ලේසි. ඒ නිසා ඒ අපේ මම මේ දැක්කේ ජාතකවල මම මේ ජාතකවල වැඩි බණ කියලා නමුත් මම ජාතක පුංචි කාලේ හොඳට කියවලා තියෙනවා. ඒ ජාතකේ මම දැක්ක ඉතාමත් වටින එකක්. ඒක තවත් දැන් ඒකේ සාමාන්‍යයෙන් ජාතක කතාවක් කියන්න හේතුවක් තියෙනවා කියනවනේ. ඒ හේතු වර්තමාන හේතුවක් මම කියන්නම් මේක. එක භික්ෂුවක් මහාන වෙලා උකටලි වෙලා හිටියා. එයාට පැවිදි ජීවිතේ එපා වුණා. සිවුරු ඇරලා යන්න හැදුවා. සතිපට්ඨානෙ වැඩි නිකන් නිවන් දකින්න උත්සාහ කරේ නැහැ. ඒතර අනිත් භික්ෂුන් විතරම ගිහිල්ලා කිව්වා ඔයා මේ මහාන බව දුර්ලභ කාරණයක්, මනුස්ස බව දුර්ලභ කාරණයක්, බුද්ධ ශාසනයක් හම් වෙලා තියෙන සතිපට්ඨානෙ වඩන්න, සිය පිහිටව ගන්න. හිත අවබෝධ කරගන්න. බුදුහාමුදුරුවෝම ජීවමානයේ න්යාගව මට ඕවා කරන්න බෑ. මම සිවුරු ඇරලා යනවා කියන්නේ. දැන් වික්ෂුන් වහන්සේලා කොච්චර අවවාද දුන්නත් එයා මොටිවේට් වුන්නේ නැහැ. එයාගේ ආපු සාසනික අර්ථය කරේ නැහැ. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ගාවට මෙයා එක්කගෙන ගියා. එක්කගෙන ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ එයාට උපක්‍රම කියලා දුන්නා. ඔහොම හිතන්න එපා. මෙහෙම සිය පිටවා ගන්න, මෙහෙම හිත ගැන දැනගන්න කියලා. ඊට පස්සේ එයා අර කම්මැලිකම අත්හැරලා වීර්ය කළ අරහත්ත්වයටපත් වුණා. ඒතර බුදුහාමුදුරුවෝ අරහත්ත්වයටපත් වෙලා ඉන්න කිව්වා බුදුහාමුදුරුවෝ ඔහේ අද ඔහේ මගේ වචනේට කීකරුනේ අද විතරක් නෙවෙයි අතීතෙත් ඔහේ කීකරු වෙලා ගලක් පලලා වතුර ගත්තා. අන්නේ ඒ සම්පූර්ණකට සම්බන්ධ විදියට සම්බන්ධ කරලා තමයි ඔය වන්නුපත ජාතකයේ දේශනා කරලා තියෙන්නේ. ඒවයි ඉතිහාසයේ කොහොම හැදුනද ඒවා මම කියන්නේ නැහැ. නමුත් ඒකේ ඇතුලේ තියෙන දෙයින් අද ජන සමාජයට මේ වෙසක් පොය දවසේ ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඊට තවත් එකක් තියෙනවා. ඒක මේ හොරු ඇල්ලීම සම්බන්ධව. මොකද්ද? ඒකත් බෝධිසත්වයන්ගේ ක්‍රමයක් කියලා තියෙන්නේ. ඒක මම හිතන්නේ අද ගොඩාක්ම ගැලපෙනවා මේ හොරු අල්ලගන්නේ කොහොමද කියන්නේ. මේකත් ගොඩක් අය අහපු නැති සිදුවීමක්. ඒකේ තියෙන්නේ මේ එක්තරා යක්ෂණියක් ඉන්නවා. ඒ යක්ෂණිය මේ කැලේක ඉන්නේ. ඒ කැලේට යනවා මේ ලස්සන මිනිස්සෙක්, හැන්සම් කොල්ලෙක් යනවා. ඒ යක්ෂණියට හිතෙනවා ඌ අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ එයා ගිහිල්ලා අල්ලගෙන ඉවර වෙලා ඒ එයා ඉන්න ගල් පර්වතේ ගල් දොරක් තියෙනවා මේ ගල් ගුහාවේ අරයාට කියලා කියන ඔබ මාත් එක්ක තමයි අද ඉඳලා ජීවත් වෙන්නේ උඹට යන්න බෑ කියලා. උඹට අයි කැලේ පිට වෙන්න බෑ කියලා. ඉතින් අර මිනිස්සයාට මොකද වෙන්නේ? අර යක්ෂණියට තියෙන බය නිසා ඒ යක්ෂණියගෙන් ගැලවෙන්න බැරි නිසා ඒ ගල් ගුහාවේ යත් එක්ක එකට ජීවත් වෙනවා. එතකොට ඒ දෙන්නට දාව පුතෙක් හම්බ වෙනවා මනුස්ස පුත්‍රයෙක්. මොන පුත්‍රයෙක්ද? මනුස්ස පුත්‍රයෙක්. දැන් අර යක්ෂණිය අර මිනිහටයි අර මනුස්ස පුත්‍රයාට දෙන්නට විශාල ප්‍රේමයක් ඇති වෙනවා. ඒ දෙන්නට ගොඩක් බැඳෙනවා. ඒ නිසා ඒ දෙන්නට කෑම ටිකක් ගන්නවත් එළියට යන්න දෙන්නේ නැහැ. පළවෙල කඩාගෙන එයා එනවා. ඒ ගල්දොර යක්ෂණියට විතරයි අරින්න පුළුවන්. කාටවත් අරින්න බෑ. එච්චර හයිය. අර මිනිස්සුන්ට ඒක අරගන්න බෑ. ඉතින් කෑමකින් බුල්ම ගෙනත් දෙනවා. ඔයාගේ කැලේ ඇවිදින්න ගියත් එයාත් එක්ක විතරයි. මොකද එයාට බයයි. එයාම අත්හැරලා යයි කියලා. කොහොම කාලයක් ඉන්නකොට අර දරුවා හැදී වැඩි ලොකු වෙනවා. ඔහොම ලොකු වෙනකොට කියනවා දැන් අම්මා පළවෙල ගේන්න ගියාම කියන තාත්තේ ඔයා කොහොමද මේ යක්ෂණිත් එක්ක ඉන්නේ මට නම් මේ ජීවත් වෙලා දැන් එපා වෙලා අපි දෙන්න මොනවා හරි ගේමක් ගහලා පැනලා යන්න එතකොට කියනවා කොහොමද පැනලා යන්නේ මේ ගල්දොර අපිට අරින්න බෑනේ දැන් පුතා ලොකු වෙන අර අම්මගේ තියෙන ශක්තිය පුතාට එනවා පුතා කියන මට ඕක අරින්න පුළුවන් හැබැයි පුතේ අපි ඕක අරගෙන ගිහිල්ලා ওই ගෑනිට අහු වුණොත් මොකද වෙන්නේ? අපි දෙන්නගෙම කෑලි ඉතුරු වෙන්නේ නෑ. තාත්තා එන්නෙන අදායිමත් කරනවා. පුතා කියනවා නෑ නෑ මට මේ අස්සනිත් එක ජීවත් වෙන්න බෑ. කොහොමාරි පුතාගේ වැඩිලි කමට එක දවසක් පුතා දොර ඇරනවා. කෑම ගේන්න ගිය වෙලාවෙම යනවා.
ඊට පස්සේ අම්මා කෑම අරගෙන යක්ෂණී කෑම අරගෙන එනවා. එනකොට මොකද වෙන්නේ? ගිහිල්ලා යාට වාව ගන්න බෑ. ගල්ලෙන්න උඩට ගිහිල්ලා බලනකොට තාම යාගේ සීමාවෙන් එහාට ගිහිල්ලා නැහැ. වේගෙන් ගිහිල්ලා දෙන්න අරගෙන ඇවිල්ලා කියනවා අයිත් පැනලා යන්න හැදුවොත් තොපි දෙන්නව මරාගෙන කන. අවසන් chance. කියලා දොරත් අහලා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අයිත් දැන් ටික දවසක් ගියා පුතා තාත්තා කියන තාත්තා මට නම් ඉන්න බෑ මැරෙනවා එක සැපයි මේ ගෑනිත් එක්ක ඉන්නවට වඩා. ඉතින් ඒ පාර මොකද කියන්නේ මේ තාත්තා කියනවා මේකේ අම්මට අයිති සීමාවක් තියෙනවා. අපි ඒ සීමාව ඇතුලේ ගියොත් අම්මා වෙඩිල්ලක් වගේ ඇවිල්ලා අපිව අල්ල ගන්න. විදුලි වේගයෙන් ඇවිල්ලා අපිව අල්ල ගන්නවා. හැබැයි ඒ සීමාව පැනනොත් අම්මට අපිව අල්ලන්න බෑ. සීමාව මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ. සීමාව අහගන්නකම් පැනලා යන්න බෑ කියලා. ඊට පුතා කල්පනා කරනවා අම්මා කොහොම හරි චාටු කරගෙන යාළු කරගෙන සීමාව අහගන්නවා මේ. දවසක් ගිහලා අම්මා ගාවට ගිහලා අම්මට හොඳ ලොකු බලයක් තියෙනවා. අර උකුලේ ගැලවෙන ගමන් කියන අම්මට කොච්චර ලොකු සීමාවක අම්මගේ බලය තියෙනවද කිව්වම ඉතින් අම්මා ආදරයට කියන වෙසමුණි රජුව මට මේ පැත්තෙන් අර විශාල ගහක් තියෙන එතෙන්ටත් මේ පැත්තෙන් මෙහාටත් මේ පැත්තෙන් මේ ගංගාව ගාවටත් මෙන්න මේක තමයි මගේ බල පරාක්‍රමයේ තියෙන්නේ කියලා මට බාර දීලා තියෙන. එතනින් එහාට මට මොකුත් කරන්න බෑ. දැන් පුතා අහගත්තනේ. ඒ වගේම යක්ෂණී ගාව මන්ත්‍ර තියෙනවා. ඒවත් පුතාට උගන්වනවා කියන්නේ. ඒ එක මන්ත්‍රයක් දැන් හොරු අල්ලන මන්ත්‍රය. මොකද්ද? හොරු අල්ලන මන්ත්‍රෙත් උගන්වනවා. ඉතින් ටික දැන් පුතා ලොක් කරන තාත්තට කියන දැන් සීමාව දැනගත්තා. දැන් අම්මා කෑම ගේන්න ගියා. දැම්ම ගියොත් යන්න දෙන්න වේගයෙන් උරේ රන් කියලා අර ගඟ පැත්තෙන් යන්න යනවා. අම්මා එනවා ගල් එන උඩට එනකොට ගඟ පැනලා. මොකද්ද? එයා වේගෙන් ගඟ ගාවට ඇවිල්ලා අඬාඩ කියන මට උඹලා දෙන්න නැතුව ජීවත් වෙන්න බෑ. මගේ පපුව පැයිලා මැරේ. මේ පැත්තට වාගේ ආදරයට තමයි හිර කරගෙන හිටියේ කියලා පුතා කියන ඔබත් එක්ක මේ ජීවත් වෙච්ච කාලේ හොඳටම උඹ ඵලයන් ගම්මේ අපි මිනිස්සුනේ අපි මනුස්ස වාසිකට යන්න. අපිට ඔය දුක විතරින් එහාට ගෙනියන්න බෑ යක්ෂණියොත් එක්ක ජීවත් වෙලා. එහෙම කියලා ඊට පස්සේ යක්ෂණිය මරුණා කියන බැඳීම් කියන්නේ ඒ වගේ දෙයක්. බැඳීම් යක්ෂණියුන්ද මිනිසුන්ද සත්තුන්ගේ නෑ බැඳීම් කරනම හැම කෙනෙක්ටම දුක හිතෙනවා. ඉතින් යා ඉතා අමාරුවට වැටුණා කියන මරණයටපත් වුණා කියනවා. පුතයි තාත්තයි දැන් යන ඒගොල්ලෝ දැන් මිනිස් වාසේ අලුත් දෙයක්. කැලේක ඉඳලා ඉඳලා බොහෝ කාලයක්. ඒ පුතා හරි බුද්ධිමත් මිනිස්සෙක්. මොකද යක්ෂණියටයි මිනිස්සෙක්ටයි දාව ඉපදිලා තියෙන්නේ. මොකද වෙනස් ඔළුවක් තියෙන්නේ. එයා කියනවා අපි යම් කෙලින්ම මේ රටේ රජතුමා හම්බ වෙන්නේ. තාත්තට කියනවා ගිහිල්ලා උපක්‍රම යොදලා රජතුමා හම්බ වෙලා රටේ තවල හොරුන්ගෙන් පිරීලා. හැම තැනම හොරකම වයිචාව හරියට ශ්‍රී ලංකාව. එතකොට ගිහිල්ලා රජතුමා හම්බෙලා කියනවා මට පුළුවන් ඕනම හොරකමක් අල්ලලා දෙන්න. මොකද්ද? හැබැයි ඔබතුමා මට රජවාසල ළඟින් ඉන්න තැනක් මට සෙට් කරලා දෙන්න. මගේ ගාවේ හැකියි රජතුමා පිළිගන්නේ නැහැ. ඒ නඩුවක් ආව කියන එක නම් මෙන්න හොරකමක් වෙලා තියෙනවා. පාද බෙදෙනවා. මේ මන්ත්‍රේ තමයි පාද බෙදලා ටික වෙලාවකින් කියන බඩු තියෙන්නේ මෙතන. බඩු ගත්ත විදිය මේ විදිය මෙන්න මේක. ඉතින් මේ එයාට මේ පාර නමක් ගන්නවා පාද බෙදලා හොරු අල්ලන නිසා පදනන්ද කුමාරයා. මොකද්ද? මම පදනන්ද මට ජාතකේ නම් මතක නැහැ. පදනන්ද කුමාරයා. දැන් ඉතින් පාද බෙදලා හොරු අල්ලන එක තමයි යාගේ ජොබ් එක. එතකොට රටේ එක එකා බය වෙනවා. ඇයි හොරකම් කරොත් බඩු හරි අල්ලනවා. හරියට අනුර කුමාර ගාව තියෙන පයිල් වගේ වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අල්ලනවා. දැන් ඊට පස්සේ ඇමතිවරු බය වෙනවා හොරකම් කරන්න. ඇයි මෙයා කතරි වෙලාවක් අල්ලලා දුන්නොත් දැන් එක එකා බය හොරු අවුගෙන නිසා හැමෝටම ට්‍රෙන්ඩ් එක කවුද? පදනන්ද. දැන් ඊට පස්සේ ඇමතිවරු රජතුමාට නම් අවුලක් නැහැ. මෙයා ගාවට දැන් ඇමතිවරු දසාපේ කල්පනා කරන රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කොහොමද හිමින්නේ? කොහොමද මෙතනින් ගන්නෙ? මොකද පදනන්දේ ඉන්න රජත් එක්ක. කොහොම හරි මුන් දෙන්න විරසක කරන්න ඕන කියලා. රජතුමාත් එක්ක අඩියක් ගහන වෙලාවේ. එහෙම තමයි දෙවියන්ගේ දාන වෙලාව කියෝ මේ පදනන්දට වැඩක් දෙන්න ඕන. මොකද රජතුමානි පදනන්දට ආසාවක් තියෙන රටේ රජ වෙන්න. මොකද්ද? එහෙම නෙති කරන්නේ. දැන් මෙයා උත්තර ළඟ තියාගෙන හිටියොත් ඔබේ රජකම තමයි නැති වෙන්නේ. ඒ නිසා මේ අපි බලමු ක්‍රමයක් යොදලා මෙයා ඇත්තද බොරුද කියන්නේ කියලා කර ඒගොල්ලෝම බීප් වෙලා යෝජනා කරමු අපි අද රාජ්‍ය භාණ්ඩාගාර අපිම බින්දිමු. රජතුමයි කවුද? අමතිවරු ටික. දැන් උම්ම බින්දිනවා. බින්දලා ගිහිල්ලා රජවාසලේ විලප්පල්ලේ හංගනවා. ඊට පස්සේ පදනන්දගෙන් ඇවිල්ලා අහනවා කවුද හොරු කියලා. එතකොට කියයි ඔබතුමා හොරෙක් කිව්වොත් ඔබතුමාට තියෙන බඩු දෙන්න. කිස ගසා
දාන්න. රජතුමා හොරෙන් කිව්වොත් ඉතින් බඩු හරිනේ. ඉතින් ඕක කොහොම වෙනවද? ඊට පස්සේ දැන් ওই විදිහටම රැක් දීපු වෙලාවෙ කරනවා. රජතුමායි පුරোহিතයෝයි ඒ ඇම්බැට්ටෝ ටිකයි ඇමතිවරුන් සෙට් එකයි ඉන්නවා. පදනන්ද කට්ට කතා කරලා කියන රාජ්‍ය භාණ්ඩාගාරෙ ඉඳලා දැන් මට හොරු අල්ලලා දෙන්නේ කියලා. පාද බෙදලා බලනවා කොහෙන් බෙදලා බැලුවත් ඉන්නේ කවුද හොරා? රජා හොරා. පදනන්ද කියන්නේ ඉතා හොඳ මීටරයක්. පදනන්ද කියන මේ හොරා අහුවෙන්නේම නෑ රජතුමා. කොහෙන් බෙදුවත් අහුවෙන්නේ නැහැ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. කියන මේ අඬබෙර ගහලා මුළු රට වැසියම රැස් කරන්න මම මගේ තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට මම හොරු අල්ලලා දෙන්නම්. හැබැයි ඒකට මුළු රටම රැස් කරන්න කියලා. ඉතින් අර අඬබෙර ගහලා රජා මොඩිය වෙන්නේ ඉතින් ගෝඨාභය වගේම අඬබෙර ගහලා ඉවරලා ඔක්කොම රැස් කරනවා. රැස් කළ රජවාසල පිරිනම රැස් කරාට පස්සේ පදනන්ද පාද බෙදලා කියනවා. හොරකම උනේ ඉරේ. හොරකම උනේ භාණ්ඩාගාරේ කැඩුවේ මෙහෙමයි. බඩු තියෙන්නේ විල ඇතුලේ රජා තමයි හොරාගේ ඇමතිවරුත් එක්ක කියන්නේ. ඉතින් එතකොට අද ලංකාවට වෙච්ච දේම තමයි වෙන්නේ. ඔක්කොම මරනවා කියනවා. මිනිස්සු කඩාගෙන ඇවිල්ලා රජවාසල ඒගොල්ලෝ ඝාතනය කරනවා. දැන් එතකොට මේ ඉතිහාසයේ රිපීට් එක වගේ එකක් පේනවනේ. දැන් මම මේක දන්න නිසා මම කියන්නේ. ඊට පස්සේ කියන පදනන්ද රටේ රජ කරනවා. ඊට පස්සේ ඒක අවසන් වෙනවා. ඒ රට ඉතාම සමෘද්ධිමත් වෙලා. එයා ඉතාම ස්ථානෝදය ප්‍රඥාව පාවිච්චි කරලා දැනුම පාවිච්චි කරලා ඒ රට ඉතා ඉහළ සංවර්ධනයකට ගෙනාවා. ඔකම විස්තර අඩු කරලා ඉතාමත් කෙටි කිව්ව ඔයගොල්ලෝ හොයාගෙන බලන්න. තේරුණේ? ඒ පදනන්ද කොහොමද ලංකාවට පදනන්ද කුමාරයෙක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ මොකද දැන් පාද බෙදුවොත් හම් වෙන උගන්ඩාවේ අර මේ තමයි බඩු දෙන්න ලංකාවේ කියන්න බෑ. ඒකට ගිහිල්ලා ගේන්න බෑනේ. ඒ කාලේ රටක් විපතට ගිහිල්ලා තියෙන නිසා අදත් ගිහිල්ලා තියෙන එක තවත් පැත්තක්. ඊට පස්සේ තියෙනවා තවත් ජාතකයක්. ඒක ලීඩර්ෂිප් එක ගැන වෙනස්ම කතාවක් කියනවා. ඔන්න තවත් එකක් පෙන්නන්න. ඒ තියෙන නායකත්වයේ කියන එක කණ්ඩායමකට රටකට ප්‍රදේශයකට කොනතරම් කොච්චර වැදගත්ද කියන එක තමයි තියෙන්නේ. ඒක මට මතකයි අපේට සිංහල පොතේ ඉගෙනන සිංහල සාහිත්‍ය පොතේ තිබුණ ඒ ජාතක කතාව. ඒකේ නම තමයි අපන්නක ජාතකය. මොන ජාතකයේද? ඔයගොල්ලෝ අහලා ඇති නම. ඕක තියෙන්නේ මේ ගල් කණ්ඩායම් දෙකක් අතර යන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකෙදි ගන්න ඩිසිෂන් නිසා ජීවිත ගලවා ගැනීම දියුණු වීම තමයි ඔක තියෙන්නේ. අපන්නක ජාතකය කියලා කියන්නේ මේ ඒ කාලේ අපේ බෝධිසත්වයෝ එක ගල් කණ්ඩායමක ඉන්නවා. තව නායකයෙක් ඉන්නවා තව ගල් කණ්ඩායමක. පොර තදියම්කාරයා ඉවසීමක් නැහැ. මම තමයි හොඳටම කරේ කියමු වගේ කෙනෙක් තමයි. ඉතින් එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? කාන්තාරයක් එහාට ගිහලා විශාල වෙළඳ ව්‍යාපාරයක් කරන්න තියෙනවා, දියුණු කරගන්න තියෙනවා. මේ ගැල් වල බඩු බාන්න පුරවන. එකතු කරනවා ගෙනියනවා. ගෙනියන්න එකතු කරනකොට අර කලබලකාරයට හිතනවා එකපාරට ඇවිල්ලා කතා කරන බෝධිසත්වයොත් එක්ක ඔහේ එකට යනවද මං එකට යනවද කියලා. දැන් දෙගොල්ලොම එකට ගියොත් බිස්නස් එක දැන් ඒක සමාන ද්‍රව්‍යනේ ගෙනියන්නේ. ඒ බිස්නස් එකේ පාඩු වෙන්නේ ලාභ දෙන්න බෑනේ. එක්කෙනෙක් ගිහලා ටික කාලෙකින් තව කෙනෙක් ගියොත් ඒක බෝධිසත්වය කියලා ඒකත් ඇත්ත. අපි දෙන්නම එකට යන්නේ මේ එකක් නෑ. එතකොට අරයා කියනවා මම එකට යන්න. කවුරු එකට යන්නද? මම ඉස්සෙල්ලම යන්න. මොකද එතකොට යා කල්පනා කරනවා මම ඉස්සෙල්ලම ගියාම මේ බඩු අලුතෙන් මේ ප්‍රදේශය දකින්න. එතකොට වගේ අපෙන් ඉක්මනට ගන්න. මූ දෙකට යනකොට මූට එච්චර ලාභයක් ගන්න බෑ. ඒ වගේම අපේ යන හරට්ට තනකොළත් එහෙම හම්බ වෙවි. එතකොට මුගේ ඇවුම් ගියොත් තනකොළ උන්කා ඉස්සෙල්ලා අපේ ඇවුන්ට එච්චර කන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම එකට යන්න ඕනේ කියලා හරි මම එකට යන්නේ බෝධිසත්වයෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා එකට යන්න. බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මෙහෙම. මෙයා යයි. මෙයා ගිහිල්ලා වෙළඳාම් කරයි. එතකොට මේ මිනිස්සු බඩු ගැන හොඳට දන්නවා. ඒතර මේ මිනිස්සුන්ට ඒවා තවත් අවශ්‍ය වෙයි. එතකොට අපෙන් ගන්න. ඒ වගේම මේ ඉස්සෙල්ලා යන ගවයෝ තනකොළ කයි. ඊට පස්සේ ඒවා බැරුණම අලුත් තනකොළ එන්න. ඒතර මගේ ගවයන්ට හම්බ වෙන අලුත් තනකොළ. පරණේව නෙවෙයි. දැන් කෑම තනකොළ අලුතෙන් ගයිත් එනවනේ. එයා ඒ විදිහට කල්පනා කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර කණ්ඩායම ගල් 500ක් එක පිට වෙනවා. වතුර, කෑම, බීම, බඩු, මුට්ටු අරන් පිට වෙනවා. පිට වෙනකොට කාන්තාර යොදුන් 60ක් විතර දිගයි කියනවා. යොදුන් 60ක් කියන විශාල ගානක්. ඒ මගට එනකොට වැලි කුණාටු, දූවිලි ඒ හැම එකටම එන්නේ මග හරියට එනකොට සෑහෙන පෙඩක් මහන්සි කරන මොහොතේ අපි දවසක් තිස්සේ මොහොතේ ආව කොච්චර මහන්සි ඊට වඩා මහන්සි කාන්තාරකේ උලන් කුණාටු අවුව ඒවත් එක්ක යනකොට. එහෙම යනකොට මැදට යනකොට එතකොට එනවා මේ
අමුතු කට්ටියගේ අමනුෂ්‍යයෝ කියලා කියන්නේ ඒගොල්ලෝ මිනිස් වෙස් අර ගන්නවා. එහෙම තමයි විස්තර කරන්නේ. ඒගොල්ලෝ හොඳට නෙළුම් මල කාලා නෙළුම් මල් ගහලා සුවඳ වගේ නාලා කොණ්ඩේ තෙත් කරගෙන ඇවිල්ලා කියනවා. හැමතිස්සෙම නායකයා යන්නේ හුලගෙන දිශාවත් එක්ක. හුලක පස්සෙන් ආවොත් එයා පස්සට යනවා. ඉස්සරහට ආව ඉස්සරහට යනවා. දැන් එතකොට මේ හුලං ගමන දිශා නායකයා ඉස්සරහා යන්නේ. එයාට ඇවිල්ලා කියනවා මේ එයා අහනවා කලින් මේ ඉල්ලගෙන තොපිය කා ගන්නවා. එයා අම්මා ඔයාලා නාලා ඉන්නේ හොඳට. ඔයාලා නෙළුම් කකා ඉන්නේ. ඔයාලා නෙළුම් මල් පැලඳගෙන ඉන්නේ. මේ ළඟ වතුර තියෙනවා. අම්මෝ මේ ළඟ වතුර තියෙනවා බවද. මේ අපි දැන් ඒවෙන් නාලා ඒවෙන් කාලා මේ දැන් එන්නේ. ඒ කියන්නේ මුහුදේ ගියත් මුහුදු මංකොල්ලකාරයෝනේ කාන්තාවේ ගියත් එන්නේ. ඒගොල්ලෝ අමනුෂ්‍යයෝ කියලා තමයි කියලා තියෙන්නේ. ඒගොල්ලෝ මුහුදේ නැව් යනකොට ඒ කපිතාන් දක්ෂ වෙන්න ඕනේ. ඒ නැව් මංකොල්ලකාරයෝගෙන් බේරගෙන යන්න. අර අවන්ගාඩ් කියලා හොරෙට්ට බාර දුන්නේ. රජයට එන්න දින ආදානෙත් ඒ වගේයි මංකොල්ලකාරයෝගෙන් බේර ගන්නනේ. එතකොට මොකද වෙන්නේ? ඒ වගේම තමයි කාන්තාරලා. ඉතින් අපේ ඉස්සර පොතේ සඳහන් වෙන්නේ ඔකට අමනුෂ්‍යයෝ කියලා. ඒගොල්ලෝ දැන් එතකොට මොකද වෙන්නේ? අර නායකයා කල්පනා කරන මොකටද මෙච්චර වතුර අරයි යන්නේ? ළඟම පොකුලක් තියෙනවනේ, ළඟම කැලයක් තියෙනවනේ. අපේ ගවයට මොකටද මේ තනකොළ අරයි යන්නේ කියලා ඔක්කොටම කියන තනකොළ දාපල්ලා බිමට. වතුර දාපල්ලා බිමට. මොකද අපි ඉක්මනට ගිහිල්ලා එතකොට ගැල් වලට මේ බරාඩු වුණාම ඉක්මනට යන්න පුළුවන්. යන්න පුළුවන් වුණාම මොකද වෙන්නේ? මේක කරන්න පුළුවන්. හරියට අර ඕගනික් වගාවගෙන ආවා වගේ තමයි. ඉක්මනට නතර කරපුවා ඔක්කොම පොරයි දෙලුයි දාපල්ලා ඔක්කොම කහවණික මම තමයි හොඳටම දන්නේ. දැන් දැන් පහළ නැහැ. අර මේ ඒ වගේම තීරණයක් ඉස්සෙල්ලා ඒක කරන්න කලින් ක්‍රමවේදයක් හදාගෙන ඉන්න බෑ මොකුත් නැහැ. කවුරු හරි ආවිල්ලා කිව්වා අමනුස්සේ හොයාගන්නත් නැහැ බඩු පැහැට්ටලා තියෙන රජතුමාට. අර වගේමයි. එතකොට මොකද වෙන්නේ? අඩුතරමේ මේ ආකා සිංහල සාහිත්‍ය මේ කතාවක් කියලා තිබුණා. පොඩ්ඩක් ඉඳලා බලන්න තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ගියා. ඒ යනකොට රාවුනා එන්නෙම දැන් ക്ഷേම භූමිය මොකුත් නැහැ. එන්නෙම ගවයෝ පෙඩක් වෙනවා. කෑම නැති වෙනවා. විජලනය වෙනවා. යආගන්න බෑ. ඔක්කොම එක තැන් තැන් වල වැටෙන මහන්සි වෙනවා. අන්න දැන් අමනුෂ්‍ය බැලුවා. දැන් තමයි ටයිම් එක. හරියටම අර මෙහෙට ගැහුවට පස්සේ ගෙවල් ගෙනිතුවේ අමනුෂ්‍යෝ කෙනෙක්. අර ගම්වල ඉන්න අමනුෂ්‍යෝ ටික ඇවිස්සුණා. දැන් තමයි ටයිම් එක. නඩුත් නැහැ බඩුත් නැහැ. ඉතිසියාවට ඔක්කොම පුච්චගෙන ගියා. ඒ වගේම අමනුෂ්‍යෝ අවියාවුද අරගෙන ආවා. ගවයෝ මරාගෙන පුච්චගෙන කෑවා. මිනිස්සු කෑවා. උන්ගේ භුක්ති විඳලා උන් ගියා. කවුද එතනට අවස්ථාව හැදුවේ? දුර්වල නායකත්වය. ඒකට අමනුෂ්‍යෝ පිට හැදුවේ කවුද? දුර්වල නායකත්වය. ඉතින් අර දුර්වල නායකයාගේ වතුරත් ගවයන්ගේ කෑමත් ඉක්මනට අයින් කළ ෂේම භූමියට යන්න තියෙච්ච කෑදරකම නිසා ඉක්මනට විනාශයට ලං වෙලා ඒ ගැල් හේමම කාන්තාරේ වුණා. මාසෙකමාරක් දෙයක් ගියා. දැන් ඔන්න අපමහා බෝසතාණන් වහන්සේට දැන් මේ පාරෙම ඒ නගරයට යන්න තියෙනවා. බෝසතාණන් වහන්සේ කණ්ඩායම රැස් කළ මුලින්ම උපදෙස් දුන්නා මම කියනනම් කිසිම දෙයක් කරන්න එපා. කිසිම මේ කාන්තාර ගමන භයානක ගමනක්. මේක එක එක්කෙනාට තනි තීරණ අරගෙන යන්න පුළුවන් එකක් නෙවෙයි. මේක සාමූහික තීරණ ගන්න ඕනේ. මේකේ විවිධාකාර දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා අපි කතා කරලා තීන්දුව ගන්න ඕනේ. එහෙම තීන්දුව අරගෙන කිසි දෙයක් කරන්න එපා මේ ගමනේදී කියලා සාකච්ඡා කරගෙන දැන් පිටත් වුණා. ඔබ අර විදියට කාලය යනකොට අර දවස් කිට්ටු වෙනකොටම අර විදියට වෙනව ඩයල් එක. කවුද අමනුෂ්‍ය? ඉන්න ගම්වල ඉන්නේ. ඒ වගේම සෙට් එක එනවා නෙළුම් වල කකා. වතුර පොන්නේ නෙළුම් මල් ගහලා තෙත් වීගල කරත් වලින් වෙනකොට බෝසතාණන් වහන්සේ කතාවට කියන්නේ. ඇයි? එයා සාමාන්‍ය ස්ථානෝත් ප්‍රඥාව තියෙනකොට අලුතින් දෙයක් හම් වෙනකොට කල්පනා කරලා බලන්න. දැන් මට නම් කවුරු හරි කෝටියක් දෙකක් දෙනවා කිව්වොත් දන්නේ නැති එකෙන් මම කල්පනා කරලා බලන්න ඌ මොකාට දෙන්නේ කියලා. එපයි කියන්නේ හදිසියම. කොහොමද දෙන්නව ගන්න එපයි. ඊට කලින් බලුව කල්පනා කරලා බලන්න මොකද මම අඳුරන්නේත් නැහැ මම දන්නේත් නැහැ මොකද ඌ කෝටියක් දෙකක් උස්සන්නේ. දන්න මොඩේක් නම් කල්පනා කරලා ඕක කොහොමද ඉක්මනට කවන්ට ලබා ගන්න කියලා. දැන් මේගොල්ලෝ උනත් දන්නවා සමහර මිනිස්සු එනකොට මම කියනවා මෙයා චෛත්‍ය තනියෙන් හදන මම කො පිළිගන්න එපා. පොඩ්ඩක් බලන්න මේ කරන දේ මොකද්ද වෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි යාගේ ඩීල් එක එන්නේ. මොකද්ද කියලා අනිත්. ඉතින් ওই වගේ එදත් එහෙමයි. අපි පරිස්සම් වෙන්න ඕන. අපි දන්නේ නැති අඳුරන්නේ නැති කෙනෙක් එකපාරට ඇවිල්ලා අපි ලොකු උපය එකක් දෙනවා නම් ඒක ඉතාමත් භයානක උපය එකක්. ඒ වගේ ඊට සර කතා කරලා බෝධිසත්වෝ කතා ප්‍රසන්ට් කරන්නේ නෑනේ. ඒ අරයා ඇවිල්ලා කිව්වා බවත මොකද මේ අමාරුවෙන් ගැල්ලදයි යන්නේ. මේ ළඟ තියෙනවා විලක්. මේ ළඟ තියෙනවා කෑම. මේ අපි මේ නාලා කකා එන ගමන් තියෙන්නේ කියලා.
එතන මිනිස්සු ඔක්කොම නිකන් පුදුම වුණා. අපි ඇත්තට අපිට ඒක ඉක්මනට මේ කාන්තාරේ යන්න පුළුවන්. ඒ මහන්සි වෙලා ඉන්නකොට අප කනවා වැඩිනේ. අපි හොඳට පෙඩක් වෙලා ඉන්න වෙලාවට අමක් ගෙනත් දුන්නොත් ඉක්මනට අපි කනවා. ඒගොල්ලෝ මිනිස්සු ඩක් ගාලා කුතුහල කලබල වෙන්න ගත්තා. ඊට පස්සේ මේ අපි දේව දාලයක් ඉක්මනට එතකොට අපිට ගිහි දේව කාලේ ඒක අලුත් දේව පුරවයි යන්න පුළුවන්. ඒ බෝධිසත්වයව කලබල වෙන්න එපා. මෙන්න මේකයි සිද්ධිය. බලන්න දැන් ඒගොල්ලෝ කිව්වා පොකුණක් තියෙනවා. ඒ පැත්තට වැහි වහිනවා ඒකුවා. මල් පිපිලා ඒකුවා. සීතල ඒකුවා. වැඩි දුරක් නැහැ යොදු නැහැ ඒකුවා දුර. දැන් සාමාන්‍ය මුලන් ගමන් එනකොට අපේ ඇඟට සීතල දැනෙනවද නැද්ද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ඒකට කිව්වොත් නෑනේ. එහෙනම් යා කිව්ව විදියට ළඟ වතුර තියෙනවා අපිට සීත සුලන් දැනෙන්න ඕන. අන්න බුද්ධිමත් මිනිස්සෙක් කල්පනා කරන විදිහ එක පහන මේ හැම කන්නේ. දැන් කො අපිට සීත සුලන් දැනෙන්නේ නැහැ. දැන් කියන එක වෙන්නත් පුළුවන්. දැන් ඒක වහිනවා ඒක ওই පැත්තට. එහෙනම් සාමාන්‍ය වැහි වලාකුළු කොච්චර දුරට ගම්ම වෙනවද? පේනවද? යොදුනක් විතර. කො යොදුනක් දුර වැහි වලාකුළු අපිට පේන්නේ නැහැ. එහෙනම් මේක මායාවක්. මේක බොරුවයි විතරනේ මම තාම ඉවසිලිමත් හිටියේ. ඒගොල්ලෝ ඇස්පිය ගහන්නේ. දැන් බොරු කියනකොට මිනිහෙක් ඇස් දෙක දිහා බැලුවම හොයාගන්න පුළුවන් සාමාන්‍ය. අන්න ඒ වගේ කියනවා ඒගොල්ලෝ මිනිස්සු නෙවෙයි ඒගොල්ලෝ කවුද? අමනුස්සයෝ. හරි අපි මේ මෙච්චර දුරක් ආයේ බර ඇදගෙන මේ ටිකක් යන අපි බඩු හම්බ වුණොත් අපි මේවා අයින් කරනවා. ඒ තාක්කල් මේවා අයින් කරන්න කලබල විය යුතු නැහැ. දැන් ඔන්නේ දින දෙක තුන යනවා එහෙම හම්බ වෙන්නේ නැහැ. අන්න මොකද වෙන්නේ? අර ඊට කලින් ගිය කරත්ත සෙට් එක යට සැකිලි සෙට් එක හම්බ. මොකද අප කාලද නැද්ද? මේ බෝධිසත්වය පිළිමල කියනවා අපිත් අතින්දි වතුර ගන්නවා නම් අද රැයට අමනුෂ්‍ය අපිව ග්‍රහණයට එනවා. කරක් ටික දාන්න මැදට. අර පරණ ඉතුරු වෙච්ච කරත්ත ඔක්කොම තියන රවුමට. අද රැය තියෙන යුද්ධයක්. මොකද්ද තියෙන්නේ? අද රැය යුද්ධයක් තියෙනවා. ශක්තිමත් අය ඉස්සරහට අද රැය අනිවාර්යෙන් අමනුෂ්‍යව අපිව සටනට අමනුෂ්‍ය සටනට එන්නේ අරගොල්ලෝ දුර්වලයි කියලා හිතාගෙන. මොකද්ද කියලා හිතාගෙනද? දුර්වලයි කියලා නෑ උපක්‍රම කරනවා. අද තමයි රාත්‍රියේ ඒගොල්ලෝ විනාශ වෙච්ච. ඒ නිසා අද වෙනවා කියනකොට දැන් ගෝසතාරණ වහන්සේ දා ගන්න නැතුව ගැල්ලට ඇවිදිනවා. ඒ වෙලාවට මමනුස්ස වෙනවා. රාත්‍රී මධ්‍යම. ඒතර අමනුස්ස හිතනවා හැම කෑවේ කියලා කාලා ඒගොල්ලෝ පලා යනවා. ඊට පස්සේ ඊළඟ දවස් උදාසන වටින් නැති බඩු කාන්තාරයට දාලා අර ගැල්වල ඉතුරු වෙච්ච වටින බඩු ඒවට පුරවගෙන ඒවා කාන්තාරයෙන් විතර වෙලා ප්‍රඥාවන්ත නායකයෙක් නිසා ඒ කණ්ඩායමක් බේරගෙන දියුණුවටපත් වුණා කියලා අපන්නක ජාතකයේ අවසන්. මොන ජාතකයේද? මම හිතනවා මේ පවුලෙක් එක්කත් ඔය වහලා නැහැ. ඇහුවත් උන්ට ඇහිලා මේකේ මේ රටක් මෙච්චර විපතටපත්. නිසා මම කියන්නේ දැන් අද අලුතෙන් පාර්ලිමේන්තු යන්න ඉන්නවනම් ඒගොල්ලෝ මහා වංශය කියවන්න ඕන. මහා වංශය කියන රාජාවලිය දිගටම. දැන් තරුණ ළමයි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව නියෝජනය එක හොඳයි. ලෝකේ තරුණ දක්ෂ ඔන්ටර්ප්‍රනර්ස්ලා එතනින් ගියා බුද්ධිමත් අය ඒ අය යන්න ඕන. ඒතර ඒගොල්ලෝ මේ ජාතක අධ්‍යයනය කරන්න. වෙනම අධ්‍යයනය කර මේවා වෙනම අපේ බ්‍රේන් කැපැසිටි වැඩි. දැන් අපි ගත්තොත් මහෞෂධ පඬිතුෝ වැඩ. මොකද ඒක උම්මගේ ජාතකය. ඒක විස්තර කරන්න බෑ පැයකට. ඒ වගේව අධ්‍යයනය කරන්න ඕන. කළා තමන්ගේ දැනුම වැඩි කරගන්න. මොකද මෙච්චර මේ දායාදයක් අපිට දීලා තියෙනවා. රාජ්‍ය පාලනයේ ජීවත් වීමේදී ස්වයං තීරණ ගද්දී නමුත් දැන් මේ වෙසක් පොයවල් කීයක් පහ වුණාද? නමුත් ඒ එක්කම එච්චර සම්බුද්ධිමත් මිනිස්සේ බුද්ධිමත් කරන කාරණා. මිනිස්සේ මොටිවේට් කරන කාරණා. ඉතින් සියල්ල තියෙද්දි මොකද මේගොල්ලෝ මේව බලලද? මේ බැලුවා නම් රටකට මෙහෙම වෙන්නේ නැහැ. රටකට මෙහෙම වෙන්නේ. මෙච්චර ලස්සන රටකට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නායකයෝ තෝරගන්න කියවලක් තියෙනවා හැමතිස්සෙම. ඒ වගේම අපි කියමු කමන්නේ මිනිස්සුගේ මෝඩකමට හරි තකතිරුකමට හරි මොනවා හරි බූරුවෙක් තෝරගත්තයි කියලා. ඌ එතනින් පස්සේ උපදේශක හරි සෙට් එකක් දාගෙන ළඟට. දාගන්න. එහෙම දාගන්න මල ගෙවල් ගියා මගුල් ගෙවල් ගියා දරුවෙක් කිඹ උඩ දැම්මා හොරකම් කරන්න සිස්ටම් එකක් හොයාගත්තා. ඒ නිසා ඒ වැරදි. ඒ නිසා මේක විපතටපත් වෙලා තියෙනවා. ඉතින් අලුතෙන් යන අයට පවා මම කියන්නේ ජාතක අධ්‍යයනය කරන්න. ඊළඟ ලෝකේ තියෙන තවත් දර්ශන. දර්ශන කියන්නේ දේශපාලනික දර්ශන තියෙනවා. සමාජවාදයේ තියෙනවා, ලිබරල් වාදයේ තියෙනවා. ඊළඟට කන්ෆියුස් දහමක් වශයෙන් ගත කන්ෆියුස් දහම තියෙනවා. ඒවා දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕන. ඒ නායකත්වයට ඒක නැති වුණොත් එයාට අවශ්‍ය අවස්ථාවට තීරණ ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒතකොට අද වෙසක් පොය. දැන් ජාතක කතා දෙකයි අර මැදින් කියපු පදනම් දෙක මට ඒක ජාතකයක්ද නැද්ද කියලා මතක නැහැ. ඒ නිසා මම ජාතකයක් කියලා කියන්නේ නැහැ. මම දැන් තවත් එකක් කියනවා. ඒක තමයි නිග්‍රෝධමික ජාතකය. මොන ජාතකයේද? නිග්‍රෝධමික ජාතකය. නිග්‍රෝධමික ජාතකය කියලා කියන්නේ මේ
අපේ බෝධිසත්වය සත්ත්ව ලෝකෙ ඉපදෙන ඉඳලා තම වර්ගයා බේර ගන්න තමන්ගේ ජීවිතය කැප කරලා අරගලයක් ජයග්‍රහණය කර අවස්ථාව. මොනවද ජයග්‍රහණය කර අවස්ථාවද? අරගලයක් දිනපු අවස්ථාව. මේකත් මේ සමාජයට වැදගත් කියලා හිතන මේ වෙලාවේ ඔයගොල්ලෝ අහලා තියෙනවද මතක නැද්ද? ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ජාතක පටන් ගන්නේ එක අඳුන බ්‍රහ්මදත්තන රාජ සමය කියලා නේද? බබදත් කියලා රජෙක් හිටියා. හරිද? මම කියන්නේ මේ ජාතක ඇත්තේ කියලා නෙවෙයි. නමුත් ඒවයි තියෙන කතාවේ අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. හරිද? එතකොට ඒ රජා හිටියලු මුව මස් වලට ආස කෙනෙක්. මොන මස් වලට ආස කෙනෙක්ද? දැන් මහින්ද නම් කුරහන් තලපයි අර මොකක්ද ගයි බැව් මාළුවේද කියනවනේ. දැන් මේ රජා නම් කෙලිම මුව මස් වලට ආස කෙනෙක්. හරිද? උට මුවෙන් නැතුව බත් කන්න බෑ. දැන් අපි ගියාම වැවක් හදන්න වහුඩියාවේ ඒ පැත්තේ ආව චන්දිල්ලනේ උඩක් ගෝනතු බත් කන්න බෑ තමයි. උ චන්දිල්ලන් ඇවිල්ලා අපි යූස් කරන්නේ මගේ දේශපාලනේ නැත්තටම නැති කරලා දැම්මා. ඒ අපි වැව හදන්නේ ඌ හැදුවයි කියලා ගමට පෙන්නන්න ගියා. උගේ දේශපාලනේ නැතිම කරා. හැබැයි ඌත් එහෙම මේ පැත්තේ ඉන්න මුවෙක් වුණා උට බත් කන්න. අන්න ඒ වගේ රජ උඩා කියලා හිතා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයා මොකද වෙන්නේ? යනවා රජතුමාට මස්. යා ආසයි මුව දඩේකටත් ආසයි. ඉතින් මේ මුව දඩේ මේ යනවා මුවෙක් මරන් ඇවිල්ලා අරක් කැමියට දෙනවා. එයා උගිලා දෙන්න ඕන කන්න. ඉතින් මේ යනකොට මුවට විදින්න යනකොට අර ගම්වල මුව වේගෙන් දුවන වගා පාළු වෙනවා අර වෙන මිනිස්සු කැළඹෙනවා. ඊට පස්සේ මිනිස්සු කල්පනා කරන කණ්ඩායම ඇවිල්ලා මේ රජාගේ තියෙන මුව පෙරේතකම නිසා මොන ඥානක්ක ගාවට නෙවෙයි ගිහිල්ලා තියෙන මුව දඩේම. හරිද? මුව පෙරේතකම නිසා මොකද වෙන්නේ? මේ අපේ වගාවක් ඉවරයි. මේ ඔක්කොම පාළු වෙලා. ඒ නිසා අපි රජාට ගිහිල්ලා යෝජනාවක් කරමු මොහේ ඉන්න එපා අපේ ගම්වල මුව අල්ලන්න. අපි බෝටුයි දාල් කරලා දෙන්නම් රජාගේ උද්‍යානයකට. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? බුවන්ට කන තනකොළ ඉඳලා මිනිස්සු ඇවිල්ලා ඒක දියැලි හදලා, විලවල් හදලා, බුවෙතෙන්ට එන විදිහට වැඩ කරන රජතුමාත් එක්ක කතා කරනවා. ඒ හිතපු විදිහට මිනිස්සු බුවේ උගලට අහු වෙනවා. ඉතින් රජතුමාට උන්ටිය කොටු කරලා දීලා කියනවා, "ඔහේ දැන් මෙන්න මෙම්බෙන් මරන් කන්න. අනේ දෙයියනේ අපේ ගම් වලට නම් එන්න. ඒක අපිට අපේ නිදහසේ වගාපීම් කරගෙන ඉන්න දෙන්නේ." එතකොට මොකද වෙන්නේ? රජා එන උද්‍යානයට එනවා ඇවිල්ලා මුවට තියනවා. මුවට දැන් සතෙක්ට අපි කොටු කරලා මරන්න තියෝම හැසිරෙන්නේ කොහොමද? ඔක්කොම සත්තු මරණ බයටපත් වෙනවනේ. එකයි මරාගෙන යන්නේ. නමුත් ඔක්කොම සත්තු මරණ බයටපත් වෙනවා. ඒ මරණ බයටපත් වෙලා කොහොමරගේ මරණ බයෙන් දඟලනවා කොටු ඇතුළේ. අර උද්‍යානයේ. එතකොට කියනවා. එතකොට ඉන්න අපේ මහා බෝධිසත්වයෝ මුවෙක් වෙලා නිග්‍රෝධ කියලා මුවෙක් වෙලා ඉපදිලා ඉන්නවා. රත්තරන් පාටයි කියන ශරීරය වෙනස් ශරීරයක්. එයාටයි තව මුවෙක් ඉන්න රත්තරන් පාට. එයාගේ නම ශාක. මට ශාකමුවා ඒ දෙන්නට අබේ දෙනවා. ඒ දෙන්නම ලස්සනින්ද අර පෙන්නන්න තියාගෙන ලස්සන අලියෙක් ආවම මොකද වෙන්නේ? අර මැරුණේ අර මිනිස්සු මැරුවේ ලංකාවේ. ඒ වගේ උන් දෙන්න වෙනම කොටු කරලා තියෙනවා පෙන්නන්න. අර එතකොට අර බෝධිසත්ව මුවාට හිතනවා මේ කියන්නේ තමන්ගේ වර්ගයා ගැන විශාල අනුකම්පාවක්. එතකොට මේ මුවන්ට කතා කරන රජා මේ වගේ නෝන අපි හැමෝම මරණ බයටපත් වෙනවා. අපිට නම් අපේ දින ඔයගොල්ලෝ හැමෝම මරණ බයටපත් වෙනවා. අපි මේකට ක්‍රමයක් හදාගමු. සිස්ටම් එකක් හදාගමු. අපි ඒ කියන්නේ එක්කෙනෙක් මැරෙනවා. එතකොට අනිත් අයට එදා දවසේ සුමින් ජීවත් වෙන්න පුළුවන්. ඒක කතිකා වෙලා ඒක වලට අංක ලැබෙනවා. මොකද 1000ක් ඉන්නවා කියන අද ඔයා යනවා. හෙට ඔයා යනවා. එතකොට එයා දන්නවා මගේ දවස් අද එතන ඉනකම් මම ආතල් එකේ ඉන්නවා. ඒතර ඔක්කොතොට අර මුවා මරණ තැනට අරක්කමිය ගාවට මේ මුවාම සිය කැමැත්තෙන් යනවා. හරිද? එතකොට අනිත් මුවන්ට කිසිම කරදරයක් එදා දවසේ නැත්නම් අතෙන්ට ඇවිල්ලා තිදුණු ඊතල වලින් කියනවා તો ඔක්කොම වල ඒකට හැමෝම කැමති වෙනවා. එතකොට අර මේ එක මුවා යනවා. ඉතින් තංගෙඩියට යනවා අර බෙල්ල කපනවා. මස් මුවා රජාට මස් දෙනවා. දැන් අපි මස් දීලා දෙන්න මස් නෑ මයිනස් වෙලානේ තියෙන්නේ. ඇටසැකිලි උරන් තමයි ගන්න වෙන්නේ දැන් අනිත් මහත්තයට. ඉතින් දැන් අර විදියට මේ යනවා. ගියාට පස්සේ මොකද වෙන්නේ? දවසක් එනවා එයාගේ වාරේ මුව දෙනා දරුවෙක් ඉන්නවා වඩි. ගැමිණිය. ඉතින් එයා හිතනවා මම මැරෙන්න ප්‍රශ්නයක් නෑ මගේ වර්ගයා වෙන්නේ. නමුත් මේ දරුවා බිහි කළා මට මැරෙන්න දවස් තව කීපයක් තියෙන්නේ වෙන කෙනෙක්ට මේක අද ගියා නම් මට වෙන දවසක යන්න පුළුවන්. ඉතින් හැමෝ ගාවටම යනවා. අනේ ඔයගොල්ලෝ හෙට මැරෙන එක අද මැරෙන්න මට මේ දරුවා බිහි කරන්නකල් chance එකක් දෙන්න කියලා. එක එකක් කැමති. එතකොට අර මොකද රත්තරන් පාට මොකද දෙන්නෙක් ඉන්නවනේ එක්කෙනෙක් තමයි නිග්‍රෝධ මොකද අනිත් එක තමයි ශාකමුව. එතකොට ශාකමුවාගේ කණ්ඩායමේ කෙනෙක් තමයි නායකත්වයේ කලින් අහු වෙනකොට ශාකමුවා තමයි එයාට නායකත්වය දීලා තියෙන්නේ.
සත්ත්ව ලෝකෙත් නායකත්වයේ තියෙනවනේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා ශාක මුවාට කියනවා අනේ මට මේ වගේ මගේ දරුවෝ බිහි කරගන්න ඕන. මට අවස්ථාවක් කොහොම හරි අරගෙන දෙන්න මේ අයට කියලා මේ දරුවෝ බිහි වුණාට පස්සේ මම යන්නම් ඊළඟ දවසේ. ඊට ශාක මුවා කියනවා ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි දරුවා හතරේ උඹේ ප්‍රශ්නයක් නේ. උඹටනේ අද තියෙනවා උඹ අද ඵලයන්. ඉතින් එයා අන්ත අසරණ වෙනවා. ඊට පස්සේ ඉතන නිග්‍රෝධ මුවා ගාවට ගිහිල්ලා කියන්න ඕන කියලා එයා ගාවට ගිහිල්ලා තියෙනවා මුව රජතුමනි මට තමයි අද දවසේ තියෙන්නේ මගේ නායකයා ගාවට මට ගියා පිටක් නෑ හරියට ලංකාවේ මිනිස්සු තෙල් ඉල්ලගෙන රාජපක්ෂ බවුල ගාවට යනවා වගේ තමයි. එතකොට මොකද වෙන්නේ? කෙල්ල අරගෙන කඳුළු ගෑස් නෑ කඳුළු ගෑස් ගන්නවා. අන්න ඒ වගේ සිද්ධියක් කියලා හිතාගන්නවා. ගෑස් ඉල්ලන් ගියාම කඳුළු ගෑස් වලින් උත්තර දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ගියාට පස්සේ නිග්‍රෝධ මුවා කල්පනා කරන කවුරුත් දැන් බාර ගන්න නැහැ. තමන් එක දවසක් හරි ජීවත් වෙන්න නේ හැමෝටම ඕනේ. දැන් අපේ රටේ වගේ නේ තම එක එකාගෙන ඉඳලා රටනම කියලාව ගත්තා. සාමූහික වශයෙන් හිතුණා අද මෙහෙම වෙන්නේ නැහැ. අපි දැක්ක ඇමරිකාවේ එක පොලිස් කාර්යයේ කළු ජාතික මිනිස්සෙක් භාගල බැලුවා. මුළු රටම රට කරන්න දුන්නේ නැහැ. ඌ අත්අඩංගුවට අරන් දඩුවක් දෙනවා. අපේ රටේ එහෙම වෙයිද? අර දෙහිවල බැලුවා වෙරළේ දාලා ඒ ගමේ කට්ටිය විතර අනිත් අය ටික දවසක ඉවරක් අමන්නේ රජාණන් උන් මැරෙන්න ඕනෙච්චා. ඊළඟ ජොනිය කිව්වා කාක්කේ කල්ලලා එල්ලන්න ඕනේ කියලා. එක රටේ මිනිස්සු එරේ වුණාද? එරේ වුණාර බිලි බා ගන්න වෙලා. ඒ නිසා අපේ රටේ තියෙන මේ තමන් ගැන හිතනවා වැඩි. ඒ නිසා තමයි ওই වැද්දොල්ට අපිව දුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ සමස්තය ගැන හිතලා අඩුයි. තමන්ට වාසියක් කරනවා නම් තමන්ට හිතනවා මේ ගැන හිතලා වැඩි. ඒ හාමුදුරුවොත් එහෙමයි සමහර පූජකයොත් එහෙමයි පාදස්ලත් එහෙමයි ලෙබ්බෙලත් එහෙමයි ඉතින් ඒ උනා මුංගයට තියෙන මිනිස්සුත් එහෙමයි ටිකෙට් කරදරයක් වුණාම හැමෝටම Tamanට වෙනවා වගේ දැනෙන්නේ නැහැ අපිට. නමුත් දියුණු රටවල් එහෙම නෙවෙයි සිස්ටම් එක කැඩුවොත් කොතනින් හරි ඒකට ඒ දඩුවම ලැබුණ නැති වුණොත් ඊට රේ මුළු රටක් සමාජයක් එළියට යනවා. ඒක තමයි පරාද. මම ප්‍රංශයෙන් දෙද්දි ප්‍රංශ තෙරමිලි කියලා දැම්මා. එතකොට කිව්වා හැමෝම වාහන පාර දාලා යන්න කියලා. ඔක්කොම දාලා ගියා. මම ඊළඟ දවස් උදේ තෙල් අඩු කළා. දැන් අපේ කියනවා දාලා යන්න පාරේ කියලා. එතකොට මොකෝ වෙන්නේ? අම්මෝ. අදිත්‍යව දාලා ඉන්නේ මම ගෙදර ගෙනලා හංගල තියලා වහගන්නවා. අන්න එහෙමයි. ඉතින් සාමූහිකත්වයක් නැහැ. එකමුතු කමක් නැහැ. ඒ නිසා ඉන්නේ මේක අපිටම ඩොක් වරලා යනවා. දැන් මික්‍රෝද මුවාමෝ කල්පනා කරේ කවුරුත් දවසකට හරි තමන්ගේ ජීවිතේට ආදරේ. ඒ නිසා මම මේ යෝජනා කාට කරත් නැහැ. එතකොට ඔයා ඉන්න මම යන්නම් ඔයාලට. අන්න ඒක තමයි නායකත්වය කියන්නේ. දැන් මූට යන්න කියනවා මූට ඇහෙන්නේම අන්න නායක සත්ත්ව ලෝකයේ කියන්නේ නායකත්වය කියන්නේ තමන්ගේ ගාන විපතක් වෙනකොට අනිත් කාටවත් යන්න කියන්නේ තමන් මේකට බිලි වෙනවා. එහෙමයි තියෙන්නේ. එතකොට මොකද මෙයා නිග්‍රෝතුමුවා ඒ අබේ ලැබිච්ච මුවා යනකොට අරක් කැමිය මෙවුලනකොට ගහන අරක් කැමියට කියන ඔයා බය වෙන්න එපා. මම දෙන්නේගේ ජීවිත බේරලා මං ආවේ. ඒ නිසා ඔයා බස් කරලා රජාට මාව වියාගෙන යන්න එක ප්‍රශ්නයක් නෑ. ඒ නායකත්වයට තියෙන හැකියාවක් තමන්ගේ කෙනෙක් තමන් යටතේ ඉන්න කෙනෙක් විපදනපත්. දැන් ඒ යාගේ කණ්ඩායමේ කෙනෙකුත් නෙවෙයි. නමුත් තමන්ගේ වර්ගයේ කෙනෙක්. එන විපක්ෂ කෙනෙක් කියමු. ඒ වර්ගයේ කෙනෙක් විපදනපත් වුණා වූ ගලවා ගැනීමේ ක්‍රමයක් ජීවිතයේ තියෙනවා. ඒකයි නායකත්වය කියන්නේ. ඒක තමයි ජාතකවලින් අපිට පොඩි කාලේ උගන්වලා තියෙන්නේ. නායකයෙක් වෙනවා නම් මේ ලස්සන හදාගන්න කියලා. එතකොට ඊට පස්සේ ආරක්ෂකමිය කිව්ව මට වෙයි මරන්න බෑ. ඒ රාජ්‍ය දඬුවමට ලක් වෙන රජතුමායි මේ කිව්ව දෙයක් කරා. මම රජතුමාට ගිහින් අහලෙන්නම් කියලා යනවා. ඉතින් රජතුමාට ගිහිල්ලා කියනවා අද ඇවිල්ලා තියෙන නිග්‍රෝධමුවා ඔබ වහන්සේ අබේ දීපු කෙනෙක් මරන්න දෙපාද වෙන කෙනෙක්. එතකොට රජතුමා කල්පනා එකපාර වෙවුලලා යනවා. මොකද මේ වෙලාව තියෙන්නේ කවුද අපු මැරෙන්නේ එහෙම වෙන්නේ. කියලා රජතුමා ගියාම නිග්‍රෝධමුවා ගාවට අහන මොකෝහේ ආවේ? නෑ අර කතාව අර නුව දෙන්නට විතර සිදුවීම කියන රජතුමනි මාව. එතකොට කියනවා මම ඔහෙටත් අපේ දෙන්න. මම එයාටත් අපේ දෙන්න. අද මම කෝබස් කන්නේ නෑ. ඔන්න අරකල දින නැහැටි. හොඳේ. අවිහිංසාවාදයෙන් දිනපු අරකල යන්නේ. තව දෙන්න. එතකොට රජතුමනි අපි දෙන්නට විතරක් අපේ ලැබිලා වැඩක් ඉද හෙට ඔයා තව කෙනෙක් ගන්න. හරි. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ කණ්ඩායමට ඕනේ කියලා එහෙනම් මම මේ කණ්ඩායමේ එකක් කන්නේ නෑ. එතකොට අනිත් කණ්ඩායමේ අය බයි. හරි කවන්නේ නම් ඌ එක එකක් මං කණ්ඩායම කියලා හිතාගෙන කොහොමද ඉතන ඌ සියල්ලන්ට අපේ දාන්නේ දෙනවා. ඒක තමයි යන්නේ. එතකොට කියනවා අපි හැමෝටම පණ තියෙනවා. මේ වනාන්තරේ ඉන්න කුරුල්ලෝ ඉන්නවා. වතුරේ ඉන්න සත්තු ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ?
ඉතින් මුළු සත්තුනේ රජතුමා. හරි. එහෙනම් මම ඔක්කොටම අපේ රජතුමා එච්චර කම්පණයටපත් වෙනවා. රජතුමාට වෙන මනුෂ්‍යත්වයේ තේරිලා. රජතුමාට දයාලුකම්පාව තේරිලා. රජතුමාට මිනිස්සුගේ ජීවිතේ වටිනාකම තේරිලා කියනවා. සියලු සත්තුන්ට මම අද ඉඳලා අබේ දෙනවා කියලා. අද මම ඉඳලා මම මස් කන්න එකට රජා වෙජිටේරියන් කියලා. අන්න අරගලයක් දිනුවා. ඒ නිසා තමයි මම කියන්නේ මම අරගල කරන ළමයිට පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඉඳලා මම කියනවා ගල් කැටයක්වත් ඕකේ අතට ගන්න එපා. මොකද අපිට එකක්වත් අරගෙන දිනන්න පුළුවන් අරගල. අපි අරගලේ දැන් එකම එකයි දිනා ගන්න බැරිවනේ. පිස්සාර හොරා ගෙදර යවන එක විතරයි ගෝඨාපේ. දැන් බෝනස් එකම හම් වෙලා තියෙනවා. අපි ජොනි ගොඩර යවන්න කියලා ඉල්ලුවේ නැහැ උත් ගෙදර ගිහින් තියෙන්නේ. එදා මුළු අර හොර කැබිනට් එකම ගිහිල්ලා තියෙන මහින්දන් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අවියාවද අතර ගන්න මේකත් ළඟදීම යනවා. මේක අවිහිංසාවාදයෙන් දිනන්න ඕන. එයාටම කම්පාවටපත් වෙන්න ඕන. මම මගේ දරුවෝ ගෙවල් වල කනවබනෝ මේ දරුවෝ රැ එළි වෙනකම් මෙතන ඉන්නවා. මේ රටවැසියෝ එළි වෙනකම් ගෑස් පොලිමේ ඉන්නවා. ඒ කියන්නේ මම නායකත්වයට සුදුසු නැහැ. මම මෙතෙන්ට සුදුසු නැහැ. කරගන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න ඕනේ කියලා එයාටම හිතෙන්න ඕන. හිතුම් නැත්නම් අපි අවුරුදු 3ක් හරි උත්සාහයෙන් අධිෂ්ඨානයෙන් කැපවීම කරන්නේ මේ මාසෙට ලංකාවේ අපි හැමදාම ඉල්ලුවානේ පොඩි කැබිනට් එකක් දුන්නද? දුන්නේ නැහැ. දැන් දීලා තියෙන්නේ බලෙන් දෙන්නේ. 20ක් කිල්ලෝ 16 ඉවර කරන්නම් කියලා. ඒ තරමට දැරිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක හොඳයි. ඒ නිසා ගොඩක් ඉල්ලීම් පරාර්ථකාමී මිනිස්සුන්ට බොහෝ අයට දිනා දෙන්න පුළුවන්. ඒක තමයි නිග්‍රෝධමික ජාතකය කියන්නේ. එතකොට මම ඒක කියන්න හේතු වුණු කාරණේ වශයෙන් පොතේ සඳහන් කරලා තියෙනවා. මොකද මම වර්තමාන හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එතන වර්තමාන සිද්ධියක් වෙනවා. ඒ කියන්නේ එක්තරා කාන්තාවකට මහාන වෙන්න උවමනා වෙනවා. මහාන වෙන්න උවමනා වුණාට පස්සේ එයාගේ මහත්ය කැමති නැහැ. මහත්ය කැමති නැහැ. ඒ කාන්තාව වෙන කාන්තාව ගෙනල්ලා දෙනවා විවිධාකාරයෙන් සතුටු කරවලා කියනවා අනේ මට දැන්වත් යන්න දෙන්න බුද්ධ ශාසනයක මහාන වෙන්න. ඒතකොට ඒ කාන්තාව අඳුරගෙන හිටියේ දේවදත්ත භික්ෂුව. එයා යටතේ මෙහෙණි ආරාමයක මහාන වෙනවා. මහාන වුණාට පස්සේ එයාට සිවුරු දරාගත්තට පස්සේ දරු ගැබක් මෝරනවා. දරුවෙක් හම්බෙලා දේවදත්ත කියන්නේ හරිම විනයවාදී භික්ෂුවක්. එයා කියන්නේ විනය තිතට බලපුවේ එයාට ඔහි මහාන කමට සුදුසු නැහැ කියලා දෙනකොට. ඒ කාන්තාව බලු මම පැවිදි වෙච්ච දවස් විතර මම එහෙම දෙයක් කළා නෑ. දරු ගැබක් හදන කිසිම දෙයක් කටයුත්තක් මම කරලා නෑ. ඊට පස්සේ එයා අඬාට එයා පැවිදි ජීවිතේට ආසයි. එතකොට බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ගිහිල්ලා කියනවා මම එහෙම කරේ නෑ. ඒතර බුදුහාමුදුරුවෝ කියන තීරණයක් ගන්න විශාකා ඒ වගේ වෛද්‍යවරු තව ඒ කාන්තාව ගෙනල්ලා පරීක්ෂණයක් කරන්න. මෙයා මහාන වෙන්න කලින්ද මේ සිදුවීම වෙලා තියෙන්නේ. මහාන වුණාට මේ දරු ගැබට වයස හොයන්න කියලා කියනවා. ඒතර ඒගොල්ලෝ මණ්ඩලයක් අර දැන් අදත් මණ්ඩලපත් කරනනේ. අන්න ගෝල් පේස් එකට ගැහුවා මණ්ඩලයක් දැම්ම. උත්තර උඩ මුන් ඉන්නකම් කවදාවත් දඬුවම් නැහැ. මේ කීයක් මණ්ඩල දැම්ම බැදුම් කරේට ගැහුවා මණ්ඩල දැම්ම. මේ වගේ බුදුහාමුදුරු මණ්ඩලයක් පත් කරනවා. හරිද? ආව රිසාර්ට් එළියට කිව්වා මේ කාන්තාව මේක මහාන වෙන්න කලින් ගෙදරදී වෙච්ච සිදුවේ. හරිද? ඒතර බුදුහාමුදුරු එහෙනම් දැන් සිවුරු වරින්න ඕනෙත් නැහැ. මම අවස්ථාව දෙන්නම්. ඔහෙට මේ විසුණු ආරාමෙම දරුවා හදාගන්න රජවරුන්ට ඒ සිටුවරුන්ට කිව්වා යාට උදව් කරන්න කටයුත්ත. ඉතින් දැන් එහෙම කාලේ ගියාම හම්බ වුණා මේ පුංචි පුතේ. එයා රජවරුන්ට කිව්වා දැන් මහලෙල ටික දවසක් කිවිදිලි ඉන්නකොට ඔහේ දරුවා හදන්න යන්න එපා. ඔය දරුවා වෙන කෙනෙක්ට දෙන්න. හරිද? ඒකේ කාන්තාවල රජවරුන්ට රජතුමෙක්ම බාර ගන්න හදන්න. එයාට නම තිබ්බා කුමාර කශ්‍යප කියලා. මොකද්ද? කාශ්‍යප කියලා නම තිබ්බා. ඉතින් රජ පවුලක වගේ හැදෙන්නේ. ඒ නම තියාගෙන යනකොට අවුරුදු 7 වයසට එනකොට කුමාර කශ්‍යප හාමුදුරුවෝ විතර දැන් අර අම්මා බලන්න එනවා. යනකොට එයාටත් මහාන වෙන්නේ. අවුරුදු 7. ඉතින් කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේ නමින් මහාන වෙනවා. මහාන වෙච්ච දවසේ තමයි බුදුහාමුදුරුවෝ මේ අතීතයේ කිව්වේ එදත් මම උඹයි උඹේ දරුවයි බේරගත්තා. අදත් මම උඹයි උඹේ දරුවයි බේරගෙන අරහත්ත්වයට දක්වාම ඉක්මෙව්වයි කියලා තමයි ඕකේ ඉවර වෙන්නේ. ඒකට කිව්වා අතීත ජාතකයේ තමයි මොකද්ද? නිග්‍රෝධමික ජාතක. ඉතින් දැන් ගියක් කිව්වා. තව මට වඩා තව ජාතක 20ක් උනක් කියන්න පුළුවන්. එහෙම වැඩිපුර කියන්නත් හොඳ නැහැ. ඉතින් ඒ නිසා මේ ටික මම හිතන වෙසක් පොය දවසේ මිනිස්සුන්ට විවිධ පැතිවලින් කොහොමද විදහාස් අරගලයක් දිනන්නේ? කොහොමද නායකත්වයට සුදුසුකම් හදාගන්නේ? කොහොමද තීරණ ගන්නේ? තමන් මේකට සුදුසු නැත්නම් තමන් කොහොමද කැපකිරීම කරන්නේ? ඒ වගේම විපතටපත් වෙච්ච වෙලාවක අඬ දොඩවඩ කියව මැරිලා යනවද? කළු ගලකට අවසන් මොහොත දක්වා පහර දීලා එක පුද්ගලයෙක් හරි මුළු ගමක් නගරයක් රටක් බේර ගන්නවා. ඒකත් අපි අතේ තියෙනවා. මිනිස්සු වශයෙන් කුමක් කළ යුතුද?
මේ වෙලාව. අපි වගා කරගන්න ඕනේ. අපිට දැන් මොකටද ගෑස්? මෙච්චර දර තියෙනවා, මෙච්චර ගෑස් හදන ක්‍රම තියෙනවා, මෙච්චර දැනුම එකට අතර සෙල්ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා, ස්මාර්ට් ෆෝන් එකට දැනුම ඇවිල්ලා තියෙනවා. ඇයි අපිට පැයක් දෙකක් මහන්සි වෙලා ඒව කරගන්න බැරි? රජයත් අසාර්ථකයි අපිත් අසාර්ථක වෙන්න මොකටද? ඒ නිසා අපි අලුත් සීල දකින්න ඕනේ. අපි අලුත් සිස්ටම් එකකට යන්න ඕනේ. ඒකට එන එක විතරක් වෙනස් වෙලා අවදි අපිත් වෙනස් වෙනවා. ඌ අනිවාර්යයෙන් වෙනස් වෙනවා. මේ වගේ අපිත් වෙනස් වෙනවා. ඒ නිසා මේ දේවල් කරන්න අපි මේ බෝස් එකකට ආවම මේ ගොල්ලෝ හැමෝම ගෑස් ලංකාවේ හොඳටම තිබුණා මාස 8කට කලින්. නමුත් මම ලක්ෂ 8ක් විතර වියදම් කළා. ඒ කියන්නේ කාලේ ගෑස් එකක් 1000 ගන්නයි. කවුරුත් කිව්වා මොකටද ඔක හදන්න මෙච්චර වියදම් කළා. 1000 ගානේ ගෑස් ටැංකි 14යි යන්නේ මාසෙටම ඉතින් රුපියල් 14000යි. රුපියල් 16000ක්. දොර ලක්ෂ 8ක් මොකටද යට කරන්නේ? දැන් මම මේක හදන්න ඕන. හරියටම මාස 8කට පස්සේ ගෑස් නෑ පෝලිං නෑ අපේ පන්සලේ කවුරුවත් පෝලිමේ ඉන්නේ නෑ. උදේට 100කට වෙනවා, දවල්ට 100කට, රාටත් 50කට විතර. ඒ වෙලාවේ තීරණය ගත්තේ නැත්නම් අපිටත් ඔය වෙලාව වගේ පෝලිමේ ඉන්නවා. ඊළඟ මම කල්පනා කරා කිරිපිටි නැති වෙනවා ඉස්සරහට. වගාවට කොහොමත් මේ රටේ මේ යන සිස්ටම් එක සාමාන්‍යයෙන් මගේ ළඟ ඉන්න මිනිස්සුන් දැක්කොත් මම දන්නේ ඉදිරි අවුරුද්දක් ඇතුළත මේ රටට මොකද්ද වෙන්නේ කියලා. මොකද අපි අසුරු කරන මිනිස්සුගේ ලෝකේ යන සිස්ටම් එකේ ලෝකයේ යන යුද්ධ ක්‍රම වලින් අපි දැනගන්නවා ඉදිරි අවුරුද්දේ මේ හේතු නිසා මෙන්න මේ විදිහට තමයි මේ රට දුවන්නේ. ඒ නිසා මේ වෙලාවේ මොකක්ද කරගත යුත්තේ? ඒතර මම කල්පනා කරා මේ වෙලාව මම හරක් හදන්න තියෙන මේ වෙලාවේ අනිවාර්යයෙන් හරක් හදන්න ඕන. මොකද මේ වෙලාවේ ගොම අපිට හොයාගන්න ගොම ටිකක් හරි හොයාගන්න නැති වෙනවා රසායනික කොහොමත් ගන්න ඩොලර්ස් නේ. ඒ වෙලෙම ඒ දවස්වලම තීරණය කරා මේ ලංකාවට මේ ඉපදෙන මාසෙකට කලින් හරක් 5ක් 10ක් හදන්න ඕන කියලා. ඒ නිසා දැන් අපේ පන්සලේ අක්කර ගාණක් වගා කරලා තියෙනවා අපි ගොම හොයන්න යන්නේ නැහැ කොහෙවත්. කිරි හොයන්න කොහෙවත් යන්නේ නැහැ. ඇයි මං අහන්නේ මගේ කොළඹ එක කරන්න අමාරුයි. නමුත් ගම්වල මිනිස්සුන්ට ඒක දැන් කරන්න ඕන. පව් වෙලා අහන්න. ඉතින් ඒ විදිහට ඩීසල්යි පෙට්‍රෝලයි පුළුවන් ඒකත් ගන්න මේ බෝසෙකට ඇතුළේ මම. ඒක විතරයි මට ගන්න බැරි. ඒක මම කල්පනා කරන යනකොට අතර හබරාවකින් නැවක් හරි මං කොල්ල ගාලා උකන් ගන්නවා ඒක හබරාව. ඒවද අපි හිතන්නේ. ඉතින් යනවනේ උතන ඉක්කුන්ට සල්ලි දීලා ගන්න කොහොමද දැන් ඩීසල් නැත්නම් රටට ගෙනත් දෙන්න බැරි නෑ. ඒ දෙක විතරයි වුණ වැඩ කරගන්න අනිත් හැම දෙයක්ම සෑම් පොලිසිද. ඉතින් ඒක දැන් අපි මම කියන්නේ අපි කවදාවත් දේශපාලනය කරන්නේ නැහැ. අපේ ආධ්‍යාත්මික පණිවිඩය හා මිනිසුන්ට නායකත්වය ලබා දෙන්නේ කොහොමද කියන ඩියුටිය තමයි මම කරන්නේ. මම කවදාවත් පාර්ලිමේන්තුව යන්නවත් ඒව කරා මගේ ආසාවක් නැහැ. මට ඒක අවශ්‍යත් නැහැ. හැබැයි මේ මම කියන්නේ හොඳ හිතන්න පුළුවන් ශක්තිමත් මිනිස්සු වුණා මේකට තෙලුයි ගෑසුයි තියෙනවා කියලා මොකාටවත් ගන්න බැරි වුණා. ඇයි? ඒකක් බලන්නේ මේ ව්‍යාපෘතිය ලංකාවට ආව මත කීයක් හම්බ වෙනවද? 15% 10% කාතා තමයි. නැත්තම් කොච්චරද? අර කුණු කන්දට යට වෙලා මිනිස්සු මැරුණා. ඒ ව්‍යාපෘතිය ජර්මනියේ කැනඩාවෙන් අරගෙන ආවා. ඒගොල්ලෝ මම අඳුරනවා. කොමිස්ටිල්ලේ මිනිස්සු ගියා. මිනිස්සු 14ක් 15ක් මැරුණා නමුත් උන් හිරේ දැම්මේ නැහැ නේ. දැන් මම මේක ඇත්තද දන්නේ නැහැ. ඔයගොල්ලෝ හොයලා බලන්න. මගේ යාළුවෙක් කො විදුලි බල මණ්ඩලේ ලබන මාස දෙක ඇතුළත විදුලිය සෑහෙන නැති වෙනවා. 16ක් 18ක් 20ක් වෙන්නත් පුළුවන්. ඔතේ උපකරණ රෙපෙයාර් කරන්න තියෙන ගල්ලඟුරු ගේන විදියක් නැහැ. ප්‍රයිවට් නැවක් හරි ගෙනල්ලා ගන්න ඩොලර්ස් නැති නිසා ලොකු අරුමුදයකට යනවා. නමුත් චන්ද්‍රිකාවේ කාලේ ආගෙන ඉංජිනේර කෙනෙක් ආවලු මෙහාට ජර්මනියෙන් ෆ්‍රී දෙන්න කියන්නේ ආධාරයක් දෙක ලොකු මේව එකක් ගල්ලඟුරු මේව එකක්. නමුත් ඒක ගත්තේ නැත්නම් පොලිස් සම්පූර්ණ වෙච්ච නිසා ඒක යවලු පහින්ද. ඇත්ත බොරුව දන්න හොයලා බලන්න. ඒ නිසා ඒ වගේ එකක් කියන්නත් බෑ. ඊට පස්සේ මොරච්චෝලේ චීනෙන් ගෙනල්ලා විතරම කැඩෙන්නේ. චීන බඩු කැඩෙන එක අපි අද ඊයේ දන්නේ. ඊට ඒක කැඩුණාට පස්සේ හදන්න ගල්ලඟුරු නිවෙන්න සතියක් විතර යනවා. ඒ නිසා ඒ නිවෙනකම් ඉන්නවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ඔක්කොම අපි දැක්ක අපි ඇහුවා. අපි මොඩේ වගේ අපිට නෙවෙයිනේ උනේ අපිට කොහෙන් හරි ලයිට් හම් වෙනවනේ අනේ ඔයා ඔඩ තරම් ගහන ඩාලින් කියලා අපි හිටියා. ඒක තමයි අපිට වැරදිච්ච තැන. අපිට වතුරක් තියෙනවා අපිට කණ්ඩක් තියෙනවා රුපියල් 150 200ක් පුරම්ම කොහෙන් හරි ගේමක් ගහලා දෙන්න ගන්න. 300 400 රටේකට තමයි කට්ටිය ප්‍රෙෂර් ලයින් පටන් ගත්තේ. ඒ උද්දමනය කියන එක රටක මේ අද 100යි උද්දමනය පටන් ගත්තට පස්සේ දැන් අපි සිම්බාබ්වෙට පල්ලෙහා විතරයි ඉන්නේ. දැන් රිදී තමයි අපි පළඳගෙන ළඟදීම ගෝල්ඩන් එක ගන්න පුළුවන් සිම්බාබ්වෙ බහුවල. මෙහෙම මේ විදිහට ඒක. ඒ නිසා මිනිස්සුන්ට මේ පාරාදීසයක්. මම කියන්නේ මේක මොහොත අපේ රටේ මිනිස්සු පව්. අතර මොහොත යට දැකලා නැහැ නේ. ඔයගොල්ලෝ දැකලා තියෙන මොහොත යට කොච්චර ලස්සනද කියලා අපේ රටේ. අර තිරිකුණාමලේ මම ඩයිවිං කරලා තියෙන මාරම ලස්සන.
උඩවට ඩයිවිං කළවන මාර ලස්සන. ඒක අපේ මිනිස්සු අපේ රටේ මුහුද පතුල දැක්කොත් ඉතින් මේකම ඇති රට දියුණු කරන්නේ. ඒ විතරක් නෙවෙයි. ගොඩබිම ගත්තාම එකිනෙකට ක්ලයිමේට් වෙනස්. අපිට එකම එකයි නැත්නම් මොකද්ද? රටට ආදරය කරන හොඳ නායකයෙක් ආව හොඳ සිස්ටම් එකක් නැතුව එච්චරයි. ඒකට වග කියන්න ඕන ආවක උන්ද අපිද? ඈ? උඹලා ගහපු පන්තික තමයි වග කියන්නේ. උඹලා හැමදාම 88 89 මැරුවා. දෙන්නේ උන්ට දෙන්නේ නැහැ. උන්ට දෙන මුන් මැරුවේ නැහැ මේක. හැමදාම අතීතේ හිත මිනිස්සු සාප කර ගන්නවා. මිනිස්සු එක එක මත හදා ගන්නවා. මධ්‍යස්ථ නැහැ. අවස්ථාව දෙන්නේ අලුත් කණ්ඩායමකට. ඒක නිසා මිනිස්සු හැමතිස්සෙම පරාදීන වෙනවා. ඉතින් ඒ නිසා මම තව අවසන් මේක දේශන හරියටම දැන් පැයක් වෙනවා දේශනාව පටන් ගන්න. පැයකින් පස්සේ අවසන් කරනවා. පඩේ තව පුංචි ජාතකයක් ඇදී වෙසක් පොයට නෑ 12ට 12යි 10ට මම හරියටම ස්ටේජ් එකට ඒක ජාතකේ කියලා ආවේ. ඒකත් ඔයගොල්ලෝ අහගන්න. ඒක තමයි මහා කප්පින ජාතකය. කොන ජාතකයේද? මහා ඒ කියන්නේ මොකද්ද? ගැලවුම් කරවාට ගල් ගැසීම. මොකද්ද? ඉතිහාසයේ ඉඳන් තියෙන ජාතකේ හැමදාම ජීවමාන වෙනවා. ගැලවුම් කාර්යයට තමයි ඔක්කොම එකතු වෙලා කෙලින්නේ. අපේ මහා බෝසතාණන් වහන්සේ වඳුරෙක් වෙලා ඉපදුනා. මොකෙක් වෙලාද? වඳුරෙක් වෙලා ආත්මභාවයෙන් ඉපදිලා හිටියා. එයා කැලේ ඉන්නකොට ඒක ගියා වැද්දෙක්. වැද්දෙක් ගියා මුව දඩේට. යනකොට මහා වලකට අර වැද්ද වැටුණා. මට ඒ ජාතකේ මතක් වුණා කියන්නේ ගෝඨාභය වැටිච්ච වල වගේම එක. පව්වේ මිනිස්සයා. ඒ වගේ මහා වලකට වැටුණා. දෙයියන්ගේ රඩිල් ආව බේර ගන්න බලමු මොකද්ද වෙන්නේ කියලා. මම කියන්නේ රඩිල් වඳුර කියලා නෙවෙයි අර බෝධිසත්ව වඳුරෙක් කියලා. දැන් මේ අර මිනිහා වැල් පටවල් අල්ලලා උඩට එන්න හදනවා එන්න ඔක්කොම කඩාගෙන වඳුර උඩ ඉඳන් ගහක බලන් ඉන්නවා. වඳුර හිටිය මොලෙකුලක් මිනිස්සේ සත්වේ උඩ පිහිට වෙන්න ඕන. මුව ගලව ගන්න ඕන කියලා මහා වැල් පටවල් කියලා. අර වලට දාලා එක වැල් පටක් තමන් ඉඟට දාලා ගහක් අල්ලගෙන අර උඩට නැගලා ඉන්න උදව් කරා. සෑහෙන මහසියක් කරලා ස්ට්‍රගල් එකක් කළා අර වැද්ද උඩට ආවා. එනකොට මේ වඳුරගේ ඉලක්ක වාලා වෙලා. අය අරෝට ජීවිතේ දීලා. ඊළඟ වඳුර එහෙම වහාසින් බේරගත්ත මිනිස්සුගේ කවදාවත් කරදරයක් වෙන්නේ නැහැ නේ කියලා තමයි හිතන්නේ. ඉන්නකොට එකපාරට වැද්ද හිතුවා මං ආවේ මුවදඩේම යන්න. වඳුරු බසොත් හරිම රහයි. මට ඒක පෙරුනේ ගෝඨාභයට පිටරටේ ඉඳන් ඇවිල්ලා මිනිස්සු ඡන්දෙ දුන්නා. හැමෝම ඡන්දෙ දුන්නා. දීලා ජනාධිපති කෙනෙක් කියන එක රටක ලේසි දෙයක් දෙකක් කරලා දුන්නා. අනේ මේ මිනිස්සුන්ට දැන් බහුතරයක් කැමති නෑනේ. යන්න කියන තේදී කාට හරි සුදුස්සෙක් ඉක්මනට බාර දීලා යන්න කියන්නේ. ඒ කියන්නේ තවත් මිනිස්සුන්ගේ ඊරිවාසිය බොනවා. එයා Tamanටම ඡන්ද දීපු බහුතරයක් නෙමෙයි රටේ ඉන්නේ. ඒ මිනිස්සු ගෑස් පෝලිං වල මැරෙනවා. තෙල් පෝලිං වල මැරෙනවා. අර තරුණ ළමයි තමන්ගේ අධ්‍යාපනය අරමුණේ අත්තරේ දාලා අර මහා ඔය රෑ 12ට ගෝල් පේස් එකේ හුලඟයි වැස්සයි ඊයේ දැක්කම මම තාමත් ලෙඩේකට වැඩි වුණා ඒක තමයි. ඒ ළමයි මැරෙනවා. අනේ මට යන්න නේද මේ කියන්නේ කියලා හිතලා අඩුතරේ මම වගේ උන්ට හිරේ යන්න බැරි නම් ජෙට් එකක් අත්තරේ ගණ්ඩාවට ඵලයක්. මේක හදාගන්න ඉන්න දීලා. ඒ කියන්නේ තමන් ෆේල් කියනකොට අවුරුදු දෙකකට මට කරුණු 20ක් විතර වැරදි තීරණ කියන්න පුළුවන්. මම කියන ගෝඨාභය මහත්තයා මගේ මුණට ආව මම කියන ඔය වැරද්ද 20ක් විතරක් කියන්න කටපාඩම්. ඒ වැරදි ඩිසිෂන් ගත්තා. ඒත් යන්නේ. අර වැද්දටත් හිතෙනවා මම මුගේ මසුත් කන්නවා. අද මට මුව බස් ගේන්න වෙලාව නැහැ. ඒ නිසා වඳුරු බස් වගේ 69 ලස්සනක් කාලේ යන්න ඕනේ කියලා. එතකොට මොකද වෙන්නේ? ගලක් අරගෙන මහන්සියලා හිටපු අර වඳුරට ගහන. Taman ගලවගත්ත කාට ගහන. අත්‍තරම සමාජය කරන්නේත් ඒකමයි. දැන් කවුරු හරි සමාජයට ගලව ගන්න ආවනේ. දැන් මේ අවුරුදු 7 මිනිස්සුන්ට විවිධ අලුත් හිතන්න ක්‍රම විවිධ දේවල්. ඒ කියන්නේ මම මේ අවුරුදු 19 දී තමයි මහාන වෙන්නේ කියන්නේ. අවුරුදු 19 වල ලංකාවේ පන්සල් 8ක් හදලා තියෙනවා. මේගොල්ලෝ 200 ගාණක් ලහන කරලා තියෙනවා. ඉස්කෝලේ විතරක් අම්බාරයකට හදලා දීලා පාරවල් හදලා දීලා ගම් දියුණු කරලා තියෙනවා. අද වෙනකන් ගල් කාප් එක විතරයි කරලා තියෙන්නේ. හිරේ ගියපු ඊළඟ වැඩ ඉතින් මම ඒක හැමදාම මම හිතන්නේ මහා කප්පිනේ ජාතකේ තමයි මතක් කරගන්නේ. එන මිනිස්සුන්ට උදව් කරනවට අනිවාර්යයෙන්ම උදව් කරපු එකට පෙරලා ගහන එක අනිවාර්ය තියරියක්. මේක ලංකාවේ මිනිස්සුන්ගේ විතරක් නෙවෙයි මුළු මම හිතන්නේ ලෝකෙම හැටියක්. ගලවුම් කාර්යයට ගල් වැසි. උඩු සෙට ගහින්න. බුදුආමතුරුන්ට පරිනිර්වාණයට යනකොට වතුරක් දුන්නේ නැහැ. ලිං ඇහුවා පිළිතුරු දැම්ම මොකද්ද? උන්වහන්සේ අරගලේ හිත හදා ගැනීම එකක් අනිත් පැත්තේ සමාජය පිරිසුදු කිරීම. අර මිත්‍යා දෘෂ්ටික ආගම් පහර දෙන මිනිස්සු සම්මාදිට්ඨියට ගෙනෙනවා. එතකොට මම ඕක ඇවි අත්ත කතාව තියෙනවා. ත්‍රිපිටකයේ ඇතුළේ අටුවාව ඇතුළේ තියෙනවා. ඕක කිව්ව එක නඩු 4ක් කරනවා.
කියන හැමෝම කියන්නේ බුදුහාමුදුරන්ට එහෙම කරේ නැහැ කියපන්. ඉතින් මම කොහොමද කියන්නේ අපෝ ඒක ඇතුලේ ලියලා තියෙන්නේ? ඒක තමයි ඇත්ත. විමුක්තිය කවුරු හරි ආවොත් එයා අනිවාර්යෙන් ගුටි කනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේ මහා කප්පිණි ජාතකය කියන්නේ. දැන් මිනිස්සුත් මම දැක්කොත් වැඩියෙන්ම අහනවා. දැන් අර අපි කියමු මම කියන්නේ මම කවුරු වැරදි තීරණයක් ගන්න එපා. මම JVP එකකට UMP එකකට කාටවත් ඡන්ද දෙන්න කියන්නේ. උඹලා හිතලා බලලා හොඳ එකකට දීපන්. ඒක මට ප්‍රශ්නයක් නෑ. මම තාමත් කිසිම පක්ෂයකට ඡන්ද දීලත් නෑ. නමුත් මම මේ වෙලාවේ කියන අනුර කුමාර අර හරි JVP එකේ මිනිස්සු හරි අර හොරකම් එකතු කරලා දිනුනනේ. මිනිස්සු අහන ඒක ඇත්ත දෙයක්ෝ ඒක බොරුද කියලා උන්ගෙන් අහනවා. අරුන්ගෙන් කවදාවත් කියලා අහන්නේ හොරකම් කරාද සීනිවච්චාව කරාද අහන්න දෙකම තියෙද්දි ගෝඨාභයගේ වා සීනිවච්චාව කරාද නෑ ඒව අහන්න. මිනිස්සු අරකේ වැරදි. ඒක කියන්නේ ගැලවන්න ආපු එක මහජන දේපල මොනවා හරි හොරකම් කරලා ඒක හොයාලා දීපේ ඌම හිරියට දාන්න හදනවා. අර රංජන දැම්මා වගේ ඌ ඇත්ත කතා කරලා ඌම සමාජයක තියලා ඌ දාන්න හදනවා. අර කරපු එකාව බේරගන්න. ඒ කියන්නේ හැමතිස්සෙම වැඩක් නොකරන කිසිම දෙයක් නැති කම්මැලියට කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සුන්ට උදව් උපකාර කරනවා. මේ මනුස්සයට කොහොම හරි කෙලින්න තමයි සමාජය බලන්නේ. ඒක මට විතරක් නෙවෙයි. ඒක සනාතන ධර්මයක්. ඊට පස්සේ මොකද උනේ? ඔය වඳුරට ඒක මැරෙන්නේ නැහැ. ඔළුවට වදින්න ගහන පාර ලේනවා. එයා ටක් ගාලා ගහකට නැගලා කල්පනා කරනවා. ඌ මහ දුෂ්ට මිනිස්සෙක්. දැන් හරියට අපේ රටේ මිනිස්සු ගෝඨාභයකට හිතනවා වගේ. මොහරි දුෂ්ට මිනිස්සෙක්. ඒත් උඹ මැරෙන්න හොඳ නැහැ. මේ වගේ එකක් දැන් ඌට මේ කැලෙන් මෙතර වෙන්න බෑ. මම මුලා වෙලා ඉන්නේ. මම ඌට පාර පෙන්නන්න ඕනේ. පාර පෙන්නන්න තියෙන එකම දේ තමයි මම යනවා. යනකොට මගේ ලේ වැටෙනවා පොළවේ. ඌ ලේ හරහා ඒ මාව මරාගෙන කන්න. එතකොට ඌට ගමක් හම්බ වෙයි. ඒතර ගමක් තියෙන දිහාවට ඒ බෝධිසත්ව වඳුරා යනවා. ඌ පස්සේ වැද්ද එළවනවා. හරියට අර ගෝල් බේස් එක පස්සේ ඇවිල්ලා වල විනිතිව වගේ යන ළමයි පස්සේ. යුක්තිය සාධාරණය පොද සිස්ටම් එකක් ලංකාවට මිල්ලද්දි උන් පස්සේ ආව ගහන්න. ඒ වෙලාව. ඒ වගේ අර යාළුවෝ. එතකොට මොකද වෙන්නේ? ඒ ගැහුවා කියලා ඒ ළමයි දැන් මම දැක්කා ඊයේ ළමයි 3-4 දෙනෙක් ආව ස්පිරිතාලේ ඔළුවට වැදිලා අනේට වැදිලා අයි ගෙදර ගියේ නෑ අයිත් ආවා. ඉතින් මිනිස්සු හිතන උන් පිස්සු කියලා. ඇත්තටම උන්ට පිස්සු නෙවෙයි. ඒ කියන්නේ උන් හැමෝම වෙලේ පෙනිසින්. ඒ කියන්නේ සාමාන්‍ය හේතුව පිස්සුනේ ගෙදර ඵලයක් කියලා ලෙඩ වුණාම. ඒ අදිස්ථානෙ මම ඒකට ගරු කරනවා. මම ඒකට ප්‍රශංසා කරනවා. මේ ඒ සියල්ල වෙනුවෙන් මේ කැපකිරීම කරන්න ඕනේ නැත්තම් මොකද වෙන්නේ? මුන් අයිත් මේ පාර්ලිමේන්තුව ඇතුළේ උන්ට හිතුණු දේ කරනවා. දැන් මේව කරන්න අමාරුයි. ඒ බලය වැඩි නිසා නිරාල්ද නිර්පාක්ෂික අවිහිංසාවාදී බලය වැඩි නිසා. තමයි වෙසක් බුදුහාමුදුරුවෝ කරපු අරගලයක් තියෙනවා. ඒ අරගලේ විස්තර කරොත් රැයි වෙනකම් විස්තර කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ට කොච්චර අරගලයක් කරාද? සමාජීය වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන්, රටක දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන් විශාල අරගලයක් උන්වහන්සේ කරා. ඒක 2500ක් තිස්සේ ඇදිලා යනවා. ඒක වෙන දවසක විස්තර කරනවා. එතකොට මොකද වෙන්නේ? අර මිනිහා එතර වෙනවා. කවුද තමන්ම ගලෙන් ගහපු ලේ පාන්නේ ඒ විදිහටයි අපි හිතන්න ඕන. අපි සමාජයට උදව් කරන්න ගියාම මේ මිනිස්සු පෙරලා ගහනවා. ඒකෙන් තමන් පැත්තකට වෙන්න හොඳ නැහැ. ඒ ලේ වලින් මේ සමාජයට උදව් කරන්න. ඒක තමයි බෝධිසත්ව චර්යාව. ඒකට කියන්නේ මහා කප්පින ජාතකය. දැන් ජාතකවල 4-5ක් කියනවා. ඉතින් අද ඉතින් මම උතර දේශනාව අවසන් කරනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? අද මේ 7 දවසේ දානයක් මේ ගෙදර මීට දවස් 8කට 9කට කලින් ওই මුදිතා මහත්මියගේ මෑණියන් මිය ගියා. අමිත් මහත්මියගේ නැන්දනේ මේ නෝද නැන්දම්මා. ඉතින් මිය ගියා. එතුමිය සිහිපත් කළා 7 දවසේ බණ මේ රටේ තත්ත්වයක් ප්‍රයෝගිනා අද දවසේ වෙසක් පොහොය දවසේ කියන්නේ. මට අවශ්‍ය වුණේ වෙසක් පොහොය දවසේ මට උනම් බර හිත ගැන කතා කියන්න පුළුවන්. නමුත් ඒකට මේ වෙලාව නෙවෙයි. නමුත් මේ අවස්ථාවේදී රටේ මිනිස්සුන්ට රට පාලනය කරන අයට රටේ ඉන්න හැමෝටම අපි මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ? ඒකට මොකද්ද අපේ බෝධිසත්ව චර්යාවේ ඒ පොතේ තියෙන කතාවෙන් අපිට ගන්න පුළුවන් පාඩම කියලා වෙසක් පණිවිඩයක් ලබා දුන්නා. ඒවා මේ අපි වෙනදටත් වඩා අපේ හිතේ ධාරණය කරගෙන ශක්තිමත් කරගෙන කවි වෙලාවක් මානසික වැටෙන්න බා. දැන් මේගොල්ලෝ උනත් දන්නවා මම සාමාන්‍ය වැඩි වැඩ කරන මිනිහෙක් නෙමෙයි. ඒක මට වැඩ කරන්න පුළුවන් ඕන තරම වැඩි එහෙම නැහැ. දවසේ වැඩිපුර ට්‍රේන් නිකන් ඉන්නේ. හැබැයි විපතක් එනකොට මගේ ශක්තිය ඉතාමත් වැඩි. මට උන පරමාණු බෝම්බයක් වෙන්නත් පුළුවන් මගේ ජීවිතේ කරන්න. ඒ පරමාණු බෝම්බයක් කරලා පුපුරවන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේ විපත වෙලානේ එතකොට අපේ ශක්තිය අවදි වෙලා තියෙනවා. සාමාන්‍ය මිනිහෙක්ගෙන් විපතක් වුණාම වැටෙනවනේ. මම එහෙම වැටෙන්නේ නැහැ. මට විපතක් වුණාම ඒක තමයි මම උඩරින් වාතල් එක ගන්න. يعني උපරිම වැඩ කරන්නේ මෙතෙන්දී. උපරිම මහන්සියෙන් මෙතෙන්දී. උපරිම කැප වෙන්නේ මෙතෙන්දී. ඒක ළඟ ඉන්න අය දන්නවා.
අර දැන් මේ රජය ආපු ගමන්ම පොලිසිය මෙඩ්බෝස් වලට පහර දුන්නේ. ඒගොල්ලෝ හිතුවේ මම කවදාවත් ගමේ මිනිස්සුත් එක්ක රණ්ඩු වෙලා නැහැ. පොලිසියත් එක්ක එහෙම ගහගන්න බැල ගන්න ගිහිල්ලා නැහැ. හැබැයි අයිති සාගත ලෙස කුඩු දාන්න ඇතුල් වුණා. ඒ වෙලාවේ මේ ඒ ළමයි දෙන්නගේ දෙමව්පියන්ට බාර ගන්න දීලා මට පැත්තකට වෙන්න දුන්නා. ගොඩක් අය ඒක කිව්වා. නමුත් මම එහෙම සූදානම් කෙනෙක් නෙවෙයි. මගේ ගාව වැඩ කරන කෙනෙක් බඩහන කෙනෙකුත් නෙවෙයි. ඒ අවස්ථාවේ මුළු දකුණු පළාතේ පොලිසියත් එක්ක ඇත්තටම මොකද ලංකාවේම 90% කාවුදුරොත් එක්ක හැප්පුණා. ඒගොල්ලෝ හිතුවා මම ඉවත් කරන්න පුළුවන් වෙයි කියලා. මම ඉවත් කරන්න පුළුවන් වුණත් මම ගහපු ප්ලෑන් එකේ ඒගොල්ලන්ට වෙන දේ ඉවත් වෙන්න බෑ ඒගොල්ලන්ට කවුරුවා. නමුත් ඒක අද වෙනකොට ඒ ඔක්කොම නිලධාරීන් වයින් වෙලා ගියා. හැබැයි ඒ වෙලාවේ ඇත්ත කියන්නේ මේ මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා පුළුවන් තරම් හාමුදුරුවන්ට යට වෙලා අපේ පන්සල ඉවත් කරන්න දඟලුවේ. ඒකට එතුමාත් එක්ක කිසිම තරහක් කවදාපයක් නැහැ. මේ මහින්ද මහත්තයා වෙලා යුක්තිය දිහා බලලා පුළුවන් තරම් මේ නීතිය සාධාරණීකරණ කරන්න පොලිසියට උදව් කරා. ඉතින් එතුමාට ඒ පිනත් අපි මේ වෙසක් පොය දාසේ අනුමෝදන් කරනවා. මම එතුමාගේ පාලනයට උපරිම විරුද්ධයි. ඒ හොරකම් වංචාවලට උපරිම විරුද්ධයි. මේ ඔබතුමා ඒ වෙලාව යුක්තිය පැත්ත ගන්න එක හැමදාම බැලනකම් මතක තියෙනවා. ඒක මට එහෙම කරයි කියලා මට මහ ජනතාව සියල්ලම විනාශ කරගෙන හොරකම් කරද්දි වංචා කරද්දි මට එහෙම බලන් ඉන්න බෑ. ඉතින් ඒ නිසා මම වෙසක් පොය දවසේ කියන්නේ අද හේලියාබා මෑණියන් මිය ගියා. ඉතින් මේ සියලුම කුසලානිසංස ධර්මයන් එතුමියට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම මේ වෙසක් පොහොය දින පරිදි විශේෂයෙන් මතක් කරන්නේ රටවාසී ලෝකවාසී ඒ කියන්නේ හැම දෙනාටම හොඳ යහපත සඳහා අරගලකට දරුවන් මිනිසු සියලු දෙනාටම කවදාවත් අපිට ඉරිසියාවෙන් වෛරයෙන් තව කෙනෙකුගේ දේවල් ගිනි තියලා පුච්චලා මරණ ලබා ගන්න පුළුවන් දෙයක් නැහැ. මහා කප්පින ජාතකයේ වගේ අපි තුවාල කරා නම් අපි බලන්න ඕනේ අපිව තුවාල කරපුවා කොහොමද බේරන්නේ. ඒක තමයි බෝධිසත්ව චර්යාව. ඉතින් මම ඒ අරගල භූමියේ එහෙමයි දැක්කා. සමහර ළමයි Tamanට පහර දීලා තුවාල වෙලා අත කැඩිලා ඒත් අර ඔතෙන්ට එළියෙන් ආවනේ ළමයි බේර ගන්න පහර දෙන්න කට්ටිය ඒත් සමහර අය බේරලා යවලා තිබුණා. ඒ වගේ ඒවා අරගල භූමියේ කතා වෙනවා. කියන්නේ Tamanට පහර දෙන්න ඇවිල්ලා බේරලා යවන ඇම්බියුලන්ස් එක දාලා. එහෙම මිනිස්සුත් තාම ඉන්නවා. අන්න ඒක තමයි වෙන්න ඕනේ. ඒ මනුෂ්‍යත්වය හැමදාම රජ කරන්න ඕනේ. අවිහිංසාවාදී අර අපිට ආයුධ වලින් දිරන්න බෑ. ආයුධ වලින් කොහොමද හැප්පෙන්නේ ලක්ෂ 2ක් එක හමුදාවක් එක්ක. ආයුධ වලින් දිරන්න බෑ. අවිහිංසාවාදී ලක්ෂ 2ක් නෙවෙයි බිලියන 6ක් උනත් පරාජය කරන්න පුළුවන්. ඒ අවිහිංසාව විතරක් බලවත්, මෛත්‍රිය විතරක් බලවත්. ඒ නිසා බෝධිසත්ව චර්යාවත් ඒ ළමයි ඒක ඉගෙනගෙන ඔගොල්ලෝගේ අරගලේ සාර්ථක වෙලා රට ශක්තිමත් වෙලා මේ වෙසක් දවසත් ඒකට උදා කරගෙන මේ අද දවසේ 7 දවසේ බණ කියපු මේ මෑණියන්ට උතුම් රබා මහත්මිය සැලසෙන්න කියලා හැමෝටම ආශිර්වාද කරනවා වන්දනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුර්ණෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti වේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සවිජ්ජතු